හැම කෙනෙකුට මෙහිමං සුබ සන්ධ්‍යාවක් වේවා ආයුබෝවන් අපි සිංහල පන්ති අද පටන් ගන්න හදන්නේ මම තව පොඩ්ඩක් බැලුවේ මේ මොකද පොඩක් අඩුයි අද සහභාගී වෙලා තියෙන ප්‍රමාණය මොකද දන්නේ නැහැ නෝ යනවා සමහර අය ප්‍රශ්න ඇති නේද තාක්ෂණික ටික වැඩ කරද්දී කොහොමද අපි ගිය සතියේ සාකච්ඡා කර කොටසෙන් ඉතුරු ටික අපි සාකච්ඡා කරගමු අද දිනේ ඔගොල්ලෝ නිබන්ධන දෙකම නතර ගන්න ක්‍රියාපද පාඩමේ නිබන්ධනය සහ අපේ ක්‍රියාපද පාඩමේ නිබන්ධනය සහ මේ ව්‍යාකරණ නිබන්ධනය ළඟට ගන්න ක්‍රියාපද වල අපි හතරක් සාකච්ඡා කරා අපි එතනදී ටික කතා කරගෙන යමු එතකොට ත්‍රිකාලික ක්‍රියා කියන මාතෘකාව සාකච්ඡා කරා ප්‍රයෝජක ක්‍රියා කියන මාතෘකාව කතා කරා අපි අද දිනේ අපි සාකච්ඡා කරමු විධි ක්‍රියා කියන මාතෘකාව විධි ක්‍රියා කියන එකත් කතා කරලා අපි ළඟට යමු ඉස්සරහට නිබන්ධනය තමයි ළඟට ගන්න විධි ක්‍රියා කියන මාතෘකාවෙන් සාකච්ඡා කරන්න පටන් ගමු අපි අද කොටස එතකොට සටහන තියෙනවා පොඩි අඩුපාඩුවක් තියෙන ඒවා අපි සාකච්ඡා කරනකොට හදාගමු අනික අයට මම හිතන්නේ පස්සේ ඒ පිටුට ඇවිල්ලා හරි මේක අඩුපාඩු හදාගන්න පුළුවන් නිසා මම කතා කරගෙන යනවා ඊට කලින් කාට හරි ගැටලුවක් තියෙනවා කියන්න පුළුවන් මේ වෙලාවේ දැන් අපි කියන දේ සාකච්ඡා කරන දේවල් සාමී අත මොකක්ද ගැටලුවක් තියෙනවා නම් පුළුවන් එහෙම ගැටලුවක් නැහැ නේද කාටවත් එහෙනම් අපි විධි ක්‍රියා කියන මාතෘකාව සාකච්ඡා කරගමු අපි කතා කරමින් ඉන්නේ ක්‍රියාපද කියන මාතෘකාව සාකච්ඡා කරමින් ඉන්නේ ක්‍රියාපද කියන එක අපි හඳුනාගත්තා ක්‍රියාපදයක් කියලා කියන්නේ මොකක්ද කියලා නිබන්ධනය අපි සාකච්ඡා කරගත්තා ඊළඟට අපි සාකච්ඡා කරගත්තා ක්‍රියාපදයක් නිර්මාණය වෙන්නේ කොහොමද කියලා ඒ වගේම අපි සාකච්ඡා කරගත්තා ක්‍රියාපදයක වර්ග කිරීම ක්‍රියාපද වර්ග කරලා අපි ක්‍රියාපද වර්ග ප්‍රධාන වශයෙන් අපි ක්‍රියාපද වර්ග 8ක් සිංහල භාෂාව තුළ දක්වන්න ලැබෙන බව එක් වර්ග කිරීමක් තුළ දක්වන්න ලැබෙන බව අපි හඳුනාගත්තා. ඒ ක්‍රියාපද අපි නැවත වර්ග කරා අවසාන ක්‍රියා සහ අනවසාන ක්‍රියා කියලා වර්ග කරලා අපි ඉගෙන ගනිමින් ඉන්නේ. ඒක ක්‍රියාපද අපි කීපයක් ඉගෙන ගන්න අද දිනේ අපි සාකච්ඡා කරන්න හදන්නේ විධි ක්‍රියා කියන ක්‍රියාපද වර්ගය. ඔබට ක්‍රියාපද ඔබ මේ ක්‍රියාපද ඉගෙනගෙන තියෙනවා. අපි නැවත නැවත අභ්‍යාස කරලා මේ සටහන සම්පූර්ණ කරගන්න ඕන. මොකද මේ අභ්‍යාස ටික මේ සටහන අපිට ප්‍රයෝජනවත් වෙන්නේ මේ වසර විතරක් නෙවෙයි ලබන වසරත් මේ ටිකම ඕන. මේ නිබන්ධන කතා කරන දේවල් අපි සාමාන්‍ය පෙළේ විභාග වෙනකන් එතකොට අපි අරගෙන යනවා මේ සටහන අවුරුදු දෙකක් ආරක්ෂා කරගෙන වැඩ ටික කරගෙන තියාගෙන ඉන්න අවශ්‍ය එකක් පොඩ්ඩක් අවබෝධ කරගන්නම ඕන. ඊළඟට ඔගොල්ලෝ ඔකට මම කිව්වා මේකේ අභ්‍යාස කරන්න කියලා. මම හිතන්නේ අභ්‍යාස කරලා ඉතින් කියලා මම විශ්වාස කරනවා. අපි ඉස්සරහදී ටික පරීක්ෂාවට ලක් කරගමු. එතකොට විධි ක්‍රියා කියන මාතෘකාවට මම යන්න කැමතියි. විධි ක්‍රියා කියන්නේ මොනවද කියලා අපි සාකච්ඡා කරගන්න අවශ්‍යයි. විධි ක්‍රියා කියන්නේ මොනවද කියලා අපි දන්නවා විධි ක්‍රියා කියන්නේ මොනවද කියලා. නමුත් අපි තවදුරටත් අපි එක වරක් ඊට කලින් ඉගෙනගෙන තියෙනවා. අපි නැවත වරක් ඒ පිළිබඳව විමසීමක් කරලා ටිකක් විස්තරාත්මකව ඔයගොල්ලෝ 9 වසරේදී කිව්වා. අපි විධි ක්‍රියා පිළිබඳව විවරණය කරගන්නට අවශ්‍යයි. හොඳට. මොකද ඔබ මේ ක්‍රියාපද ඉගෙන ගන්න අවසාන වතාව වෙන්නට පුළුවන්. සාමාන්‍ය පිළින් පසුව ක්‍රියාපද ඉගෙන ගන්න. ක්‍රියාපද කියන මාතෘකාව සිංහලත් එක්ක නැත්නම් සිංහල විෂය ඔබ නැවත ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ නැති අය මෙතන ඉන්න පුළුවන්. මොකද වෙනත් ශේෂ්ඨ වෙනත් පැතිකඩ වලින් අධ්‍යාපන හැදෑරුව හදාරන ගියාම සිංහල විෂය නැවත ඉගෙන ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. නැත්නම් කලා විෂය දාලා හදාරන අය පමණයි සිංහල විෂය නැවත හැදෑරීමේ අවස්ථාව ලැබෙන්නේ. ඒක නිසාම අපි මේවා හරියට ඉගෙන ගන්නට ඕන. නැවත ඉගෙන ගන්න අවස්ථාවක් තියාගන්න නැතිව මොදින් ඉගෙන ගන්න අවශ්‍යයි. එතකොට විධි ක්‍රියාපද කියන්නේ මොනවද කියලා අපි අද දිනේ සාකච්ඡා කරගමු. විධි ක්‍රියාපද කියන්නේ මොනවද කියලා ඔයගොල්ලෝ දන්නවා. විධි ක්‍රියාවක් කියලා කියන්නේ කිසියම් අනකිරීමක් නැත්නම් කාට හරි අනකරන විධානයක් අනකිරීමක් විධානයක් ආයත සිටීමක් වන්නට පුළුවන් ඉල්ලීමක් වන්නට පුළුවන් ආයාචනයක් වන්නට පුළුවන් ඒ ආයත සිටීමක් ඉල්ලීමක් අනකිරීමක් ආයාචනයක් විධානයක් හඟවන ඕනෑම පදයක් උඩම ක්‍රියාපදයක් විධි ක්‍රියාපදයක් බවට පත් වෙන බව මතක තබා ගන්න අවශ්‍යයි. අපෝ කියනවා නම් ලියා ගන්නකොට විධි ක්‍රියා කියන්නේ මොනවද කියලා හිතලා ලියා ගන්න අවශ්‍යයි. යම් කිසි නිබන්ධනය ගන්න පිටු අංක 6 උඩම තියෙන පේනේ ලියන්න. නිබන්ධනේ පිටු අංක 6 උඩම යම් කිසි විධානයක් අනකිරීමක් ඉල්ලීමක්
කිරීමක් ඉල්ලීමක් කන කිරීමක් විධානයක් කන කිරීමක් ඉල්ලීමක් ඉල්ලීමක් කියන එක ලිව්ව නේද? යම්කිසි අන කිරීම යම්කිසි විධානයක් අන කිරීමක් ආයුධ සිටීමක් ඊළඟට ඉල්ලීමක් යම්කිසි අන කිරීමක් ආයුධ සිටීමක් මෙහෙම වුණාට කවන්නේ මාරුණාට කවන්නේ ලියා ගන්න. යම්කිසි විධානයක් අන කිරීමක් ආයුධ සිටීමක් ඉල්ලීමක් හෝ ආයාචනයක් හඟවන පද යම්කිසි විධානයක් අන කිරීමක් ආයුධ සිටීමක් ආයාචනයක් ඉල්ලීමක් හඟවන පද කියලා ලියාගත්තාම ඇති විධික්‍රියාපද සැදින්නේ කියලා පහලින් තියෙනවා. යම් කිසි අන කිරීමක් ආයුධ සිටීමක් ඉල්ලීමක් විධානයක් ආයාචනයක් හඟවන පද වලට තමයි විධික්‍රියා කියන්නේ. ඔය මොන අර්ථයෙන් ගත්තත් ඒ විධික්‍රියාව බව මතක තබා ගන්න අවශ්‍යයි. ඵලයන් යන්න කියනු මැනවි. ඵලයන් කියලා කියන්නේ විධික්‍රියාවක් යන්න කියලා විධික්‍රියාවක් කියනු මැනවි කියලා කියන්නේ විධික්‍රියාව. එතකොට ඵලයන් යන්න කියනු මැනවි. පද තුනක් තියෙන්නේ පද තුනේ තුනම විධික්‍රියාව බවට පත් වෙන. ඊළඟට දුවපන් නාන්න පවතන ඒකි. දුවපන් කියන්නේ විධික්‍රියාවක්, නාන්න කියලා කියන්නේ විධික්‍රියාවක්, පවතන ඒකි කියලා කියන්නේ ආයාචනා කිරීමක් කරනවා. ඒකත් විධානයක් කරන්න කියලා අදහසයි. මේක කරන්න කියන අර්ථයෙන් කියන මෙන්න මේ ඵලය යන කියන මැනවි දුවපන් නාන්න පවතන ඒකි කියන වචන. ඒ තියෙන වචන 6 විධික්‍රියාව විදිහට උදාහරණ විදිහට දක්වලා තියෙනවා. ඔයගොල්ලෝ බලා ගන්න නිබන්ධනයේ තියෙන කොටස. ඊට පස්සේ විධික්‍රියාවකින් ප්‍රකාශ කරන අර්ථය අනුව එක ප්‍රධාන කොටස් දෙකකට වර්ග කරන්න පුළුවන් කියලා ඔබේ නිබන්ධනයේ ඇති. විධික්‍රියාපද වලින් ප්‍රකාශ කරන අර්ථය අනුව ඒ ප්‍රධාන කොටස් දෙකකට වර්ග කරන්න පුළුවන් කියලා ඔබගේ නිබන්ධනයේ සඳහන් වෙනවා ඇති. එතකොට එකක් තමයි ආදරාර්ථී විධික්‍රියාව. ආදරණීය ලෙස කියනවනේ විධාන කරනවනේ අන කිරීම ඉදින් ආයතන කරනවා. ඒවට අපි කියන්නේ ආදරාර්ථී විධික්‍රියාව. ඊළඟට අනාදරාර්ථී විධික්‍රියාව. අනාදරාර්ථී විධික්‍රියා කියලා කියන්නේ අනාදරයෙන් කරන ලබන විධානයන් අන කිරීම ආයුධ සිටීම වගේ දේවල්. ලියාගන්න ආදරාර්ථී විධික්‍රියා කියන්නේ මොනවද කියලා. ආදරයෙන් කරනු ලබන විධාන. ඒක ටික ඔක්කොම දෙන්නේ නැහැ. ඔයගොල්ලෝ හිතා ගන්න නිතවට උකට අදාළයි. ඔය එකක් එක පදයක් විතර ලියගෙන ආදරයෙන් කරන විධාන. අන කියනවා ඉතින් ඉල්ලීම් ආයතනේ ඔක්කොම අදාළයි. ඔකට හරි එකට කියා ඔක්කොම දෙන්නේ නැහැ. මම එකක් දෙන්නම්. ආදරයෙන් කරන ලබන විධාන. ආදරයෙන් කරන ලබන විධාන. ආදරාර්ථී විධික්‍රියා. අන කිරීම කියලා ගත්තක් කමක් නැහැ. ආදරාර්ථී විධික්‍රියා ලෙස හැඳින්වෙන්නේ ආදරයෙන් කරන ලබන විධාන. ආදරාර්ථී විධික්‍රියා කියලා තියෙනවා. හරිද? ආදරාර්ථී විධික්‍රියා ලෙස හැඳින්වෙන්නේ කියලා නිබන්ධනයේ තියෙනවා. දැන් මම එක උදාහරණයක් දීලා තියෙනවා. ඒ උදාහරණය සාහිත්‍ය උද්ෘතයක් තියෙනවා. අන්න බලන් සඳරන් තැටියෙන් සුදු සීත ගඟුල් ගලන. ආදරෙන් කියනවා අන්න බලන් සඳරන් තැටියෙන් සුදු සීත ගඟුල් ගලන කියලා ඉරාකුත් ඇදලා යටින් ඉරාක් ඇදලා දෙනවා. බලන් කියන පදය ආදරාර්ථයෙන් කරන ලබන විධානයක් අමර පදයක්. බලන්න කියන අර කිරීමක් කරන අර්ථයෙන් එන පදයක්. ඉතින් ඒක ආදරාර්ථ. ඒ පුතේ කියන්න. ඔය කොතනේ කියන්නේ සර්? නිබන්ධනයේ පිටු අංක 6. සර් පැහැදිලි ඇහෙන්නේ නැහැ පියුමේ. කියන්න. ඒ ටික නැත්නම් අනිත් අයගේ තියෙනව නේද? අනිත් ඒ කොටස තියෙනව නේද? ඔව්. හරි. හරි. එහෙනම් බලන්න අන්න බලන් සඳරන්තේ සුසිතකම් කරලා අන්න බලන් කියන එකේ බලන් කියන පදයට ඉරක් කරලා තියෙනවා. එතකොට ඔබ කල යුතු වන්නේ මෙන්න මේක
බලන් කියන එක වගේ තවත් උද්දෘත හතරක් කොහෙන් හරි හොයලා උපතර ලියන්න. දැන් මම උදාහරණයක් කියන්නම් මේ ඔයගොල්ලෝ ලියන්න එපා දැන් මේ වෙලාවේ ඕන තරම් ගීතවල කයිවල මේ වගේව තියෙනවා ඕන තරම් ගීතවල කයිවල මම බුදුසුදුනේ උද්දෘත හතරක් තව හොයලා ලියන්න තියෙන්නේ මගේ පුතා මගේ දෑතට එන්න මේ මගේ පුතා මගේ දෑතට එන්න මේ කියන එකේ එන්න කියන එක ආදරෙන් කරන ලබන විධානයක් ඉතින් ඒක ලියන්න එපා වෙනේව හොයලා ලියන්න මගේ පුතා මගේ දෑතට එන්න මේ කියන එකේ එන්න කියන එක විධානයක් ඒක හොයලා ලියන්න තව ඒ වගේම හොයලා ලියන්න දැන් මම කිව්ව එක ලියන්න දෝ වෙනේව හොයලා ලියන්න දැන් කියන්න කියන දෙයක් ඇයිද ඉන්නේ තාම බලන්න ගීතේ කොටසක් නේ කියන දෙයක් ඇයිද ඉන්නේ තාම බලන්න කියන්න ඒ කියන්නේ ආදරෙන් කරන විධානයක් ඒකට අපි කියනවා ආදරාර්ථ විධික්‍රියා කියලා. ඒ වගේ ගීත කවිය ඔයගලන්ට මතක් වෙනවාදී. ඒ කවිවල ගීතවල මේ උද්දෘත තියෙනවා. නේ උද්දෘත හතරක් ඔබට ලවතට ලියලා අදාළ විධික්‍රියාව යටින් ඉරක් සම්දින්න තමයි ඉතුරු කරලා ඒ කරලට අවශ්‍ය කරන්නේ. ඊළඟට අපි යනවා අනාදරාර්ථ විධික්‍රියා කියන මාතෘකාවට ඒකේම අනුමාතෘකාව. එහෙනම් ඔයගොල්ලෝ තේරෙනවා අනාදරයෙන් කරනු ලබන විධානයන් හංගවන ක්‍රියා අර කලින් කිය පොඩි අඩුපාඩුවක් වට පේනවා. මේක ලියාගෙන ඉස්සෙල්ලා අනාදරයෙන් කරනු ලබන අනාදරාර්ථ විධික්‍රියා කියන තැන ලියාගන්නේ අනාදරයෙන් කරනු ලබන විධානයන් හංගවන ක්‍රියා. 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 අනාදරාර්ථේ විධික්‍රියා. ඒක තියෙනවා නිබන්ධනේ අනාදරාර්ථේ විධික්‍රියා නම් වේ. අනාදරාර්ථේ විධික්‍රියා නම් වේ. පැහැදිලිද මම කියන එක? අපැහැදිලි නම් නැවත අහන්න පුළුවන්. එහෙනම් දැන් කලින් දුන්න එකේ ඇදෙන්නේ පොඩි ගැටලුවක් තියෙනවා ආදරාර්ථ විධික්‍රියා කියන එක නේ. දැන් මම මේ කිව්වේ ආදරයෙන් කරනු ලබන විධානය හංගවන ක්‍රියා කියලා. අතන එහෙම නෙවෙයි ලිව්වේ ඒක හදලා ලියා ගන්න අඩුපාඩුවක් තියෙනවා නම්. හරිද? මේකට ගැලපෙන්නේ කලින්කත් හරියන්න ඕනේ. ඒකයි මම කියන්නේ. එතකොට ඒකට බලන්න අනාදරාර්ථ විධික්‍රියා වලට උදාහරණ දක්වන්න ඉඩ තියලා නැහැ. නමුත් එතන එන්නට ඕන බලමු අපි ඉස්සරහදී මම එතකොට ඉතින් ලියන්න ඉඩ තියලා දෙන්නම් මේක. ඒකත් අපි ලියා ගන්නට ඕන. ඔයගොල්ලන්ට මම හොඳ ගීතයක් මතක් කරනවා මෙතනදී. ගීතය තමයි මේ අලුත් ගීතයක් මේක. අලුතෙන් බිහිවෙච්ච ගීතයක් තියෙනවා මේ පොඩ්ඩක් ඉන්න මම පෙන්නන්න උගන්න අර මේ මනාලේඛරි බලන්න කිව්ව අලුත් ගීතයක් තියෙනවා. අඩුපාඩු පෙනියම් මේ දරන එහෙම ගන්න තියෙනවනේ. ඊට සම්පූර්ණ කියන්නේ ඔකගේ කියලා තරම කැඩියක් කියලා ගීතයක් තියෙනවා නේද? අහලා තියෙනවද ගීතේ? මේ වර්තමානයේ තියෙන ගීතයක්. ඒකේ තනිකරම තියෙන්නේ අනාදරාර්ථය අදහස් වෙන ක්‍රියාවද. බලමු අපි මොනවද ඔයගොල්ලෝ පොඩ්ඩක් කියන්නේ. බලන්න මේක පොඩ්ඩක් චුට්ටක් අහන්න මම පොඩ්ඩක් එන්නේ. ඔයගොල්ලෝ අහන්න පස්සේ
ඒකට පේනවා එතන මේ මම පොඩ්ඩක් ඔයගොල්ලන්ට අහන්න දුන්නේ මේ එහෙම අනාදරයෙන් කරලවන ආයතන තියෙන සමහර තැන්වල හරිද? හරි. විතර සමහර පද තියෙනවා මේ ආශිර්වාදාර්ථය ඒවා අපි ඉස්සරහට ගත්තා. ඔය කීටම ආශිර්වාද පදේ තියෙන අවස්ථා තියෙනවා. ඒක පොඩ්ඩක් ඉස්සරහට කතා කරමු. ඒතර මම මේ කියන්න හැදුවේ අතන ඔයගොල්ලන්ට පුළුවන් වෙන්නට ඕන මේ එතන ඉඳ තියලා නැහැ මම අනාදරාර්ථය ඒවා ලියන්න කොහොම නමුත් නැති කියලා හරියන්නේ ඒක බලු විස්තර කියන්න. ඊළඟට ඒකෙම දැන් අනාදරාර්ථයේ විදික්‍යාවට පහළ ඉදිරි විදික්‍යාපද නිර්මාණය වන්නේ කියන කොටසක් තියෙනවා. පොඩ්ඩක් ඔයගොල්ලෝ කියවගන්නේ තියෙන කොටස දැන් සමහර වෙලාවට විදික්‍යා ආදරාර්ථයේ විදික්‍යා අනාදරාර්ථයේ තිබෙන අනාදරාර්ථයෙන් කියන විදික්‍යා ආදරාර්ථයෙන් අපි යම් කිව්වහම ඒක ආදරෙන් කියන්න පුළුවන් අනාදරෙන් කියන්න පුළුවන්. ඒක මේ කියන්නේ. එන්න කිව්වහම ආදරෙන් කියන්න පුළුවන් අනාදරෙන් කියන්න පුළුවන්. ඒක අර ප්‍රායෝගික භාවිතය තුළ තමයි ඒක ආදරෙන්ද අනාදරෙන්ද හඳුනා ගන්න ඕනේ කියන එක තමයි එතනේ තියෙන්නේ. ඊළඟට තියෙන පොඩි කොටසක් විදික්‍යාපද නිර්මාණය වන්නේ ධාතු ප්‍රකෘතිය තමයි විදික්‍යා ප්‍රත්‍යය තුනෙන් පස්සේ කියලා අපි දන්නවා කොහොමද. ක්‍රියාපද වර්ග 8ම එහෙමයි. ක්‍රියාපද වර්ග 8 මේවා ගත්තොත් එහෙම ඒ විදික්‍රියාව විතරනේ අනික් ක්‍රියාපදත් එහෙමයි. ක්‍රියාපදයන් නිර්මාණය වන්නේ ධාතු ප්‍රකෘතියක් එක්ක අදාළ ක්‍රියාප්‍රත්‍යක තුන වෙනවා. විදික්‍රියා නිර්මාණය වෙන්නේ කොහොමද? ධාතු ප්‍රකෘතියක් එක්ක විදික්‍රියා ප්‍රත්‍යක තුනම කියලා අපි කලින් දන්නවා. දැන් අපි ඒක තව පොඩ්ඩක් තවත් ඉගෙනගෙන තවත් අහුරු කරගන්නවා. එතකොට මම විදික්‍රියාපද කියන මාතෘකාවේ උතන ওই ප්‍රත්‍ය ටිකක් තියෙනවා. එකක් විතරක් මම දැන් කියනවා. ඒක ටික පස්සේ අපි ලියා ගමු. ප්‍රත්‍ය ටිකක් තියෙනවා. මෙතන ප්‍රත්‍ය තියෙනවා මේ 8ක්. බලන්න. අන්න අන්නේ අවු උග නුව. ඒ ටික පෙළගස්සලා තියෙන්නේ අකාරාදි. දැන් ඔය මේව ඔයගොල්ලෝ පාඩම් කරලා එහෙම කරන්න අවශ්‍ය නැහැ. දැනගන්නයි මේ තියෙන්නේ. විදික්‍රියා නිර්මාණය වල ප්‍රත්‍ය ටික උතන තියෙනවා. අන්න අන්නේ අවු උග නුව. ඔය තමයි විදික්‍රියා නිර්මාණ. ඔය ප්‍රත්‍යයෙන් තමයි ධාතු ප්‍රකෘතිය මෙන්න මේ ප්‍රත්‍යයක් තුනම විදික්‍රියා නිර්මාණ. ඒක උදාහරණ මම විතරක් දෙන්නම් අදට. දැන් බලන්න බල කියලා කියන්නේ ධාතු ප්‍රකෘතිය. බල කියන එකට එකතු වෙනවා අන්න කියන ප්‍රත්‍යය. බල දන අන්න හැදෙනවා විදික්‍රියාව බලන්න කියලා. එහෙනම් වෙනත් විදික්‍රියාවකට අන්න කියන ප්‍රත්‍යයෙන් මොනවද දෙන්නේ? වෙනත් ක්‍රියාමූලයකට අන්න කියන එක තුනම ඕනෑම ක්‍රියාමූලයකට දුනහම ඕනෑම ක්‍රියාමූලයකට අන්න කියන ප්‍රත්‍යයක දුනොත් විදික්‍රියා ප්‍රත්‍යයක දුනොත් හැදෙන්නේ විදික්‍රියා පදයක්. බල දනන්න බලන්න, අඩ දනන්න කඩන්න, ය දනන්න යන්න, ක දනන්න කන්න. එහෙනම් අන්න කියන ප්‍රත්‍යයෙන් විදික්‍රියා නිර්මාණය වෙන බව මතක තබා ගන්න. අන්න කියන ප්‍රත්‍යයෙන් විදික්‍රියා නිර්මාණය වෙන බව මෙතනින් අපි අඳුනා ගන්න ඕනේ. ඒ කියන්නේ ඕනෑම ධාතු ප්‍රකෘතියකට අන්න කියන ප්‍රත්‍යයක දුනහම හැදෙනවා ක්‍රියාපදයක් විදික්‍රියාපදයක්. විදික්‍රියාපදයක්. ඕන පළවෙනි එක අපි දන්නවා වෙනවා. තව එකක් මම ලියන්න. තව එකක් උඩට ලියා ගන්න. බල දානන්න බලන්න. බලන්න මේක ලියන්න. බල දානන්න බලන්න කියලා. එතන ඉඳ තියන්නට ඕන. එතන ඉස්සරහින් ඉඳ තියන්න ඕන. අන්න කියන තැන ඉඳ තියන්නට ඕන. මෙහෙම ලියුවක් කමක් නැහැ. මේ විදිහට බල දානන්න බලන්න කියලා ලියන විදිහට කමක් නැහැ. ඕනෑම ක්‍රියා අන්න කියන ප්‍රත්‍යය දෙන ඕනෑම අන්න කියන ප්‍රත්‍යය දෙන ඕනෑම අන්න කියන ප්‍රත්‍යයේදී ඕනෑම විදික්‍රියා පදයක් යෙදුණු උද්ෘතයක් කියන තමයි ඔච්චර ඉඳ තියලා තියෙන්නේ. දැන් අපි අර කිව්වා කලින් අන්න බලන් සම්බන්ධයට ඒ වගේ උද්ෘතයක් කියන්නේ. දැන් බලන්න නටන්න ගයන්න වගේ වචනේ දෙන වෙනත් උද්ෘතයක් ඔයාලා උතන ලියන්න තමයි ඉඳ තියලා තියෙන්නේ. ඒක ලියන්න එපා. මම උද්ෘත ටික දෙනවා ඉස්සරහට. ඔබ උත්සාහ කරන්න ලියන්න. අන්න කෙනෙක් ගත්තොත් මේ එතන ඉස්සෙන් තියලා ලියන්න එපා. අන්න බලදන අන්නේ බලන්නේ. දැන් බලන්නේ බලන්නේ කියලා කියන්නේ කිසිද? බලන්නේ නෑ සාමිනී කියලා ගීත තියෙන්නේ. බලන්නේ කියන විදික්‍රියාව බලන්නේ නැසාමිනේ කියලා එහෙම තියෙනවා. හරිද? උද්ෘතයක් ඉඳ ගන්න පුළුවන්. අවු කියන එක ගත්තොත් දැන් බලනවා එකිනෙක ලියනවා බලදන අන්න බලන්නේ. බලදන අන්නේ බලන්නේ. බලදන අවු
බලදන අව් බලව් බලව් පොළොන්නරු වන්න පුරුද්දට කියලා තියෙනව නේද උද්දුද්ද බලව් අව් කියලා කියන්නේ විධික්‍රියා ප්‍රත්‍යක් ආත්ම ප්‍රත්‍යක් අන්‍ය ප්‍රත්‍යක් අව් ප්‍රත්‍යක් ඌ කියලා කියන්නේ ගණ්ඩන ඌ ගණ්ඩන ඌ ගණු ගණු කියලා කියන්නේ ගන්න කියන එක ගණු අවසර ගන්න එන්නිරිදු සිරිපතුල් වෙන එන්නිරිදුගේ සිරිපතුල් බැඳලා අවසර ගන්න ගණු ඒ වගේ ඒවට මම ඉදිරියේදී ඔයගොල්ලන්ට දෙන්නම් එතන උකුත් ලියන්න මේක ඉස්සර තියෙනවා මම උද්දුරුද ටිකක් දෙනවා එතන උද්දුරුද ලියන්න දැන් ළමයි 10ක් විතර මේ දැන් තව විනාඩි 5ක් මේ මීට විනාඩි 5ක විතර ගමන් ඉඳන් මේකට ඒකෝට දැන් එහාට ගැටලු තියෙන්න පුළුවන් ඔයගොල්ලෝ දරුවනේ මේක අදම දානවනේ වෙබ් පිටුවට දැම්මන් පස්සේ ඒකට ගිහිල්ලා මේ මුලින් ටික බලලා ඉවරලා අඩුපාඩු ටික හදාගෙන සටහන ලියා ගන්න හදාගන්න හරිද ඊළඟට අනිත් ඒවාට කිය ගයන්න කියග මගේ තෝයන කොයිසිට කියලා කියන්නේ කියග හරිද එහෙම ඉන්න පුළුවන් බලදානන් බලන්න බලන්න බලදන බලන්න හරිද බලදන බලන්න බලන් කඩතුර හැරද ඇසේ බලදනන් බලන් කඩතුර හැරද ඇත්තේ කිව්වහම ඒකේ බලන් කියලා කියන්නේ විධික්‍රියාව. උඹ දන්න එක. ඒ වගේ දනනු ගනු. හරිද? ඊළඟට එහෙම ආදන ප්‍රව. එහෙම මේ ප්‍රත්‍යක්ෂ වල හැදෙන්නේ මම ඉස්සරහදී ටික දෙනවා. හරිද? අමාරු නෑ. මේ ටික එන උදාහරණ ටිකක් දුන්නාම ඔබ තේරෙනවා. එතනින් ඔයගොල්ලෝ ගන්න තියෙන එක දෙයක් තමයි මේ තියෙන ප්‍රත්‍යයටෙන් තමයි විධික්‍රියා හැදෙන්නේ. මේ තියෙන ප්‍රත්‍යයෙන් තමයි විධික්‍රියා හැදෙන්නේ. ඒක තමයි විතර දැනගෙන ඉන්න ඕන දේ. ඒක අවබෝධ කරගත්තාම වෙන්නේ. ඒකේ භාෂා උදාහරණ තුන පන් ප්‍රතිජීවෙන්න විධික්‍රියා නිර්මාණය. උදාහරණ දක්වලා දෙන්න උඹ නටපන් කෙල්ලේ හැඩ වැඩ දාලා. උඹ නටපන් කෙල්ලේ හැඩ වැඩ දාලා. නටපන් කියලා කියන එක උඹ නටපන් කෙල්ලේ හැඩ වැඩ දාලා කියන එක නටපන් කියන එක විධික්‍රියාව. අන්න එකතු කරලා විධික්‍රියා නිර්මාණය කරන භාෂා විවහාර තුළ භාෂා විවහාරය කතා කරනකොට එහෙම භාවිත කරනවා. දැන් ඉනේ බලාපන්නවට කියලා බාර කියනව නේද? ඉනේ බලාපන්නවට සේල බලාපන්න එහෙම කියනවා. අන්න ඒ වගේ තවත් උද්දුරු දෙකක් ලියන්න තමයි ඉඳී තියෙන්නේ. ඒක මුල් ලියන්න. පන් කියන එක. පන් කියන එක. පන් කියන එක තව උද්දුරු. ඉනේ බලාපන්නනවට. ඒකෙම තියෙනවා තව උද්දුරු ලියා ගන්න. ඒ උද්දුරු දෙක එතෙන්ට ලියන්න. දැන් ලියුවක් කවන්නේ ඉනේ බලාපන්නනවට සේල බලාපන්න කියන එක ලියන්න. හරිද? පේලි දෙකක් තියෙන්නේ. පේලි දෙකම ලියන්න අවශ්‍ය නිසා. දැන් ඔන්න විධික්‍රියා හැදෙන ක්‍රම දෙකක් දැන් කතා කරලා තියෙනවා. එකක් තමයි විධික්‍රියා ප්‍රත්‍ය එකතු කරලා විධික්‍රියාවද නිර්මාණය කරන එක. දෙවෙනි එක තමයි භාෂා විවහාරේ පන් එකතු කරලා. උඹ නටපන් කෙල්ලේ හැඩ වැඩ දාලා. නටන්න කියන එක තමයි නටපන් කියලා කියන්නේ. ඒක නටපන් කියන එක විධික්‍රියාව. ඊළඟට තව එකකට අපි යනවා තවත් විධික්‍රියා නිර්මාණය කරගන්න ක්‍රමයක්. ධාතු ප්‍රකෘතියක් එක උදන්ත ප්‍රත්‍යක් එකතු කරලා ඊට පස්සේ ධාතු ප්‍රකෘතියක් එක උදන්ත ප්‍රත්‍යක් එකතු කරලා ඊට පස්සේ මැනවි යෙහිකි යුතුය වගේ නිපාතයක් ආයතනාර්ථී නිපාතයක් විකරගත්තාම විධික්‍රියාවක් නිර්මාණය වෙනවලු බලන්න දැන් බල කියලා කියන ධාතු ප්‍රකෘතියට නූ කියන උදන්ත ප්‍රත්‍යක් එකතු කරලා අපි එකතු කරගන්නවා මැනවි කියලා. මැනවි කියලා කියන්නේ ආයතනාර්ථී නිපාත බලදනු බලනු මැනවි බලනු මැනවි කියලා කියන්නේ බලනු මැනවි කියලා කියන්නේ විධික්‍රියාවක්. එතකොට මැනවි එහෙකි යහපති වගේ උපකාරක නිපාත උපකාර කරන අර්ථය උපකාරක යන ගෞරව සූචක පද එකතු කරලා අපිට උපකාරක පද එකතු කරලා නැත්නම් ආයතනාර්ථය නිපාත පද එකතු කරලා අපිට පුළුවන් විධික්‍රියා පද හදන්න. විධික්‍රියා හදන්න පුළුවන් ආකාර තුනයි. එකක් තමයි විධික්‍රියා ප්‍රත්‍යක් එකතු කරලා ඍජුවම හදා ගන්න පුළුවන්. විධික්‍රියා ප්‍රත්‍ය හතක් තිබ්බා. දෙවෙනි ක්‍රමේ තමයි පන් කියන භාෂා විවහාරයේ පද එකතු කරලා විධික්‍රියා හදා ගන්න පුළුවන්. තුන්වෙනි එක තමයි මැනවි යෙහිකි යහපති ආදී කොටගත්තු අපි එකට කියනවා මේ ගෞරව සූචක පද භාවිතා කරලා නිපාත විධික්‍රියා පද හදා ගැනීම හැකියාව තියෙන විධික්‍රියා හදන ආකාර තුනයි. මේ ඒවා කලින් ඔයගොල්ලෝ ඉගෙන ගන්නේ නැහැ. ඒ නිසා තමයි අපි කියන්නේ මේක 10 11 දෙකටම දාලා පොදු මාතෘකාවක් මේක අපි ඉගෙන ගන්න තමයි අවශ්‍යයි කියලා. එතනත් වඩිනු මැනවි මහවැලි මැද විරලාන ওই සැලලින් සංදේශ කවියක් මේ වගේ තවත් උද්දුරු දෙකක් මෙතන ලියන්න ඉදින්නේ. මම විශ්වාස කරනවා ඊළඟ දවසේ ඔබට ලියා ගන්න පුළුවන් කියලා බැන්නම් මම ඒ උද්දුරු දෙක දෙන්නම්. මේකට
ගැලපෙන්නේ. හරිද? හරි. ඊළඟට අභ්‍යාසයක් තියෙන පොඩි වෙලාවක් දෙන්නම් පොඩිම වෙලාවක්. ඒ අභ්‍යාස ඉක්මන් කරලා කරන්නට අවශ්‍යයි. පිටු අංක 7 ඉහළ තියෙන විධික්‍රියාපදයටින් පමණක් ඉලක්ක අදින්න. විධික්‍රියාපදයටින් පමණක් ඉලක්ක අදින්න. දැන් මම මේක ලියාගෙන උත්තර දන්නා විදිහට ලියාගෙන වෙලාව විතර ඔයගොල්ලෝ දෙන්නේ. අංගාලා වාක්‍ය වල විධික්‍රියාව නම් කරා. වාක්‍ය වල විධික්‍රියාව හිතේ තියෙන බල ඉන්න එපා. ඉතාම ඉක්මනින් කරන්න මොකද අපරාධිත වෙලාව. හරි. ඉතාම ඉක්මනින් කරන්න මම නැවත ගන්නවා. හරි. බලන්න. යතර ගැටලු තියෙන අයට අහන්න පුළුවන් මේ අතරතුර මේ ප්‍රශ්නට උත්තර කියන අතරතුර අනිත් අයට මොනවද ගැටලුවක් තියෙනවද අහන්න පුළුවන්. පළවෙනි එකේ බලම හැමෝදෙම සතුටින් පෙනෙන කියන එකේ විධික්‍රියාව යටින් ඉලක්ක අදින්න. අභ්‍යාසය. යතරතුර වෙන මොන හරි ගැටලුවක් තියෙනවා පාඩම දාන්න වෙන මොන ගැටලුවක් තියෙනවා අහන්න. මම හිතනවා මේ ප්‍රමාණවත් කියලා ප්‍රමාණවත් කියලා විශ්වාස කරනවා වෙලාව අපි බලමු ඒකට වෙලාව ගන්න එපා ඔලෝ හරිනම් හරි දාගත්තත් කමක් නැහැ මොකද පන්ති දුන්නා නම් මම බලනවා හැම කෙනෙක් ඉබේනවා මොකද අපි ඉස්සරහදී හසුනොත් වා ලියලාද අඩුපාඩු තියෙද නිබන්ධනයේ ඔයගොල්ලෝ දන්න නිබන්ධනයට මම බලන ඔයගොල්ලෝගේ ක්‍රියා මොනවද නිබන්ධනයක් මයි ගාව තියෙනවා සමහර අයගේ නිබන්ධන 15ක් විතර මයි ගාව තියෙනවා මේ සම්පත සම්බන්ධ පාඩමේ සා ඔයගොල්ලෝ දන්නවා අපි පන්ති දින මේවා අනිවාර්යෙන් බලලා මේවා හරියට වැටි කරනවා දැන් මට බලන්නේ මේ ගැටලුවක් තියෙනවා නමුත් ඕ මේ අභ්‍යාස කරලා තියාගන්න හරියම දැම්මක් කමක් නැහැ අභ්‍යාස කරලා තියාගන්න අභ්‍යාස කිරීම මේ ක්‍රියාපද පාඩමේ වැදගත් අභ්‍යාස කිරීම අභ්‍යාස වලින් අපි ක්‍රියාපද හඳුනා ගැනීමේ කාර්යය සිදු කර ගන්න බලවහ මොහොතේම සඳුතුරින් පෙරෙන මේක සැලලින් සදේශ කවියක් ඔයගොල්ලෝ අහලා තියෙන සමහරලාට වළඳින දහතින් මෙන්සුර ගගාගෙන නලබල සසල දල රළ පෙළ නුඹනගෙන වෙරළට ගැවිසි මුතුසක් පබළු බබලන බලමහ මොහොතේම සඳුතුරින් පෙරෙන මේ කවිය ලබන වරුද්ද ඔයගොල්ලන්ට පාඩම් කරගන්න වෙන කවියක් හරිද ඒතර බලමහ මොහොතේම සඳුතුරින් පෙරෙන කියන එකේ බල කියලා කියන්නේ විධික්‍රියාව බව මතක තබා ගන්න බල මහමෝදේම සතුටින් පෙරේ. අසදෙන් යන ත යන මග සලකුණු මෙතෙන් සිට අසදෙන් ත යන මග සලකුණු මෙතන මෙතන ඉඳලා යන මාර්ග සලකුණු අහන්න කියන එක විධික්‍රියාවක් අස කියලා කියන්නේ විධික්‍රියාව. හරිද? සැලකර තග්ගේ කටයුතු සිට එකත් පස්සේ පැත්තකටලා ඔයා ගිය වැඩේ පැහැදිලි කර දෙන්න සැලකරන්න කියන්නේ සැලකරන්න කියන එක සැලකර ප්‍රකාශ කරන තප්පිය කටයුතු සැලකර කියන වචනය විධික්‍රියාව. ඊළඟට මද කිව්සෝ කොල්ල මගේ වචනය අසෝ දැන් ඒ කලින් දුණු පද තුනම සැලලිංග සංදේශයෙන් හිතාගන්න. ඊළඟට දැන් හතරවෙනි එක මද කිව්සෝ කොල්ල මගේ වචනය අසව මේක මනමේ නාට්‍ය ඉදිරි සරච්චන්ද්‍ර මහතා රචනා කරපු මනමේ නාට්‍යයේ උටාගත් උද්ෘතයක් මද කිව්සෝ කොල්ල මගේ වචනය අසව කොල්ලෝ මං කියන එක අහන්න මේ නිකන් කරදර වැටෙන්න එපා නිකන් මේකේ අපි නිකන් මෙහෙම කරලා නෑ මේ මං කියන දේ වැඩ කරනවා මේක හරි ඒක කියන්නේ හරිද මද කිව්සෝ කොල්ල කියන එකේ ඉවසව කියන එක විධික්‍රියාව බව අපි දන්නවා
ඉරක් ඇඳලා තියාගන්න. ඉරක් ඇඳලා නැති අය ඉන්නවා නා. ඊළඟට ගුරුබැවුලේ යවවුලේ නොවි කිසි. ගුරුබැවුලේ යවවුලේ නොවි කිසි මේක සැලීමේ සම්දේශ උද්ෘතයක්. ගුරුබැවුලේ යවවුලේ නොවි කිසි කියන එක ගුරුබැවුලේ යව කියන එක තමයි විදික් ක්‍රියාව. යව කියන එක. වනසැවලේ මගත්තේ පොරසැලති ගුරුබැවුලේ යවවුලේ නොවි කිසි. අලුතින් දැන් පන්ති සම්බන්ධ නැයිනේ පිටුවන්ක 7 තියෙන අභ්‍යාසයක් මේ කරන්නේ විදික් ක්‍රියාව දෙක ඉරක් අඳින එකේ. ඒක පොඩ්ඩක් බලන්න. ඊළඟට ගුරුබැවුලේ යවවුලේ නොවි කිසි. ඊළඟට කරව පියාසර සකි කොන්ත ගන්තුටි. කරව විදික් ක්‍රියාව කරව පියාසර සකි කොන්ත ගන්තුටි. කොන්ත ගන්තුටි පියාසර කරන්න. කරව කියන්නේ විදික් ක්‍රියාව. සැලීමේ සම්දේශයෙන් උපුටාගත්තේ. ලසල් රුකෙක සැතපෙව ලපළු සිහිලල. ලසල් රුකෙක සැතපෙව ලපළු සිහිලල. ලසල් රුකෙක සැතපෙව කියලා කියන්නේ විදික් ක්‍රියාවම ඔයගොල්ලෝ දාන්න. ඊළඟට වැද්දෙනි තෙපෙ මෙතනින් නික්ම යව. වැද්දොන්ට වැදි රජා කියලා මෙතෙන් යන්න මනමිනාටි. වැද්දෙනි තෝ මෙතෙන් නික්ම යව. යව කියලා කියන්නේ විදික් ක්‍රියාව. යව කියන එක විතරයි විදික් ක්‍රියාව. හරිද? හරි. ඊළඟට යමා කරමෙත් බලව මනමේ කුමුරු පැමිණේ. යමා කරමෙත් බලව මනමේ කුමුරු පැමිණේ කියලා කියන්නේ දරුවනේ මේක මනමේ නාට්‍යයේ පොතේ ගුරා කියන්නේ. හරිද? පොතේ ගුරා. යමා කරමෙත් බලව කියලා කියන්නේ විදික් ක්‍රියාව. ඊළඟට මගේ වැරේන්ම නිදහස් කොට ලැබුම. මගේ වැරේන්ම නිදහස් කොට ලැබුම. වාක්‍ය කොට කපන්නේ එකේ විදික් ක්‍රියාවක් හඳුනා ගන්න අමාරුයි. මගේ වැරෙන් නිදහස් කොට ලැබුම. ඒක පොඩක් කපන්න කොහොමද තියෙනවා පොඩක් බලමු අපි. ඊළඟ වාක්‍ය බලන්න. මගේ යුතුයකමයි සලකව හැමදෙනම සලකව මගේ යුතුයකමයි සලකව හැමදෙනම සලකව කියන එක තමයි විදික් ක්‍රියාවට පත් වෙන්නේ. ඊළඟට ගොඩැල්ලේ තරම දැනගෙන ලිඳ කපනක පාඩම් කර කවියක් කවිය මතක් වෙන්නේ ඔයගොල්ලෝ වලට නේද? මොකද්ද කවිය? ගොඩැල්ලේ තරම දැනගෙන උඩ පයනු නේද? කඩුල්ලේ තරම දැනගෙන කද බඳිනු ගොඩැල්ලේ තරම දැනගෙන ලිඳ කපනු ගොඩැල්ලේ තරම දැනගෙන උඩ පයනු කඩුල්ලේ තරම කද බඳිනු තමුන්ගේ තරම දැනගෙන කද බඳිනු. එතකොට මේකේ තියෙන කවිය කොටසක් තියෙන්නේ ගොඩැල්ලේ තරම දැනගෙන ලිඳ කපනු කියන කපනු කියලා කියන්නේ විදික් ක්‍රියාව. උතුම් අදහසින් මේ කියවනු සිතනු දෙකම එනවා. හරිද? කියවනු කියන එකත් එනවා සිතනු කියන එකත් එනවා. ප්‍රේමවන්ත දරුවෙනි මා හිඳිමු කන්‍යමා සැලෙන්නේ සංදේශය මොකද්ද මේ සිංහ බහු නාට්‍ය වලට දාලා කොට තියෙන එකක්. මේ ප්‍රේමවන්ත දරුවෙනි මා හිඳිමු කන්‍යමා ප්‍රේමවන්ත දරුවෙනි මා හිඳිනු කියන එක තමයි විදික් ක්‍රියාවට පත් වෙන්නේ. හිඳිනු ගම්වතුරේ අසරණ මිනිසුන්ගේ ජීවිතවලට තරණක් වන්ට ඔබත් දායක වෙන්න කියන විදික් ක්‍රියාව. නිට්ටඹුව බහින අය ඉස්සරහට එන්න කියන එක තමයි විදික් ක්‍රියාව. එන්න. දරුවනේ අභ්‍යාසවත් අරන් පෙළපොතේ ක්‍රියාකාරකම කරන්න කියන විදික් ක්‍රියාව අපි දන්නවා. බර්ණස්පුරයට යෙහෙන් පැමිණි දසරාජ ධර්මයෙන් රාජ්‍ය කරනු මැනවි. බර්ණස්පුරයට යෙහෙන් පැමිණි දසරාජ ධර්මයෙන් රාජ්‍ය කරනු මැනවි. කරනු මැනවි කියන විදික් ක්‍රියාව අපි දන්නවා. කරනු මැනවි. හිමියෙන් ඔහුට සමාව දෙනු මැනවි. දෙනු මැනවි කියලා කියන විදික් ක්‍රියාව අපි දන්නවා. හිමියෙන් ඔහුට සමාව දෙනු මැනවි. නුඹලා දෙනා මගියන් විය නොහැකිය. ඇත්ත කියනු යෙහෙකි. විදික් ක්‍රියාව අපි දන්නවා. කියනු යෙහෙකි. රාම් කිරිල්ලේ රාම් කුරුල්ලට එන්න කියාපිය කියන එක තමයි විදික් ක්‍රියාව. කියාපිය. රාම් කිරිල්ලේ රාම් කුරුල්ලට එන්න කියාපිය. බින්කුණ්ඩෝ බොල බින්කුණ්ඩෝ තෝත් නටාපිය මාත් නටන්න. ඔයගොල්ලෝ මේක කලින් ගන්නවා මේ කලින් ඔයගොල්ලෝ දෙන්න. බින්කුණ්ඩෝ බොල බින්කුණ්ඩෝ තෝත් නටාපිය මාත් නටාපිය කියන එක විදික් ක්‍රියාව. ඉනේ බලාපන් ඉනවට සේල බලාපන්. දැන් මේ උද්දුරුක ටිකක් ලියන්න පුළුවන් ඉහළට හරියට. ඉනේ බලාපන් ඉනවට සේල බලාපන්. බලාපන් කියන එක. ඉනේ බලාපන් කියන විදික් ක්‍රියාවක්. බලාපන් කියන විදික් ක්‍රියාවක්. බලාපන් කියන වචනේ ඉනේ කියන එක නෙමෙයි බලාපන් කියන වචනේ බලාපන් කියලා අපුව ගන්න බලාපන් ඉනවට සේල බලාපන් කියන එක බලාපන් කියන විදික් ක්‍රියාවක්.
දැදුළු ඔයෙන් එන එතනගේ ඔමරි බලාපන්. බලාපන් කියන එකත් විධි ක්‍රියාවක් බව මතක ගන්න. ඔමරි බලාපන්. ඊළඟ පෞකල ගොනු ඇදපන් හපුදල් යනවා. ඇදපන් පෞකල ගොනු ඇදපන් හපුදල් යනවා කියන එකේ ඇදපන් කියන එක විධි ක්‍රියාවක් අපි දන්නවා. බලාපල්ලා මේ මූණේ හැටි බලාපල්ලා මේ මූණේ හැටි බලාපල්ලා කියලා කියන්නේ විධි ක්‍රියාවක්. ඊළඟ කලාවැවට පින්දීලා ඵලයල්ලා කලාවට පින්දීලා ඵලයල්ලා කියන එකේ ඵලයල්ලා කියන්නේ විධි ක්‍රියාව. එහෙනම් විධි ක්‍රියා පිළිබඳව අපිට යම් අවබෝධයක් දැන් ඇති වෙලා තියෙනවා. විධි ක්‍රියා පිළිබඳ ගැටලුවක් මම හිතන්නේ ඇති වෙනවා නම් ඊළඟ දවසේ නැවත මේ ටික බලලා ඉවරලා මට කතා කරන්න ඊළඟ දවසේ කියන්න මෙන්න මේ වගේ ගැටලු තියෙනවා විධි ක්‍රියා සම්බන්ධයෙන් කියලා. ඒකට මම ඒකට උත්තර අපි සාකච්ඡා කරමු. ඔබත් මේක තව පොඩි කොටසක් සම්පූර්ණ කරගෙන උත්සාහ අපි ඊළඟ දවසේ උත්තර සම්පූර්ණ කරගන්න. හරි. ගැටලුවක් තියෙනවා අහන්න නැත්නම් අපි ඊළඟට මාතෘකාවට ඉතාම ඉක්මනින් යනවා. මොකද මේ දැන් පැයකට කිට්ටු වෙන්න ගිහිල්ලා තියෙන මේ කොට කතා කරන්නේ. කොටස් දෙකක් අපි කතා කරා. බලන්න ඊළඟ මාතෘකාව අසම්භාව්‍ය ක්‍රියාපද කියන එක. අසම්භාව්‍ය ක්‍රියාපද කියන එක. අසම්භාව්‍ය ක්‍රියාපද කියන එක. අසම්භාව්‍ය ක්‍රියාපද කියන එකට යන්න කලින් මම කැමති මට පොඩ්ඩක් හරි ඉතිහාස නැහැ. අපි කතා කර මාතෘකා ටික ගත්තොත් එහෙම කතා කරා ත්‍රිකාලික ක්‍රියා කතා කරා ප්‍රයෝජික ක්‍රියා කතා කරා. අපි දැන් කතා කරා විධි ක්‍රියා කතා කරා සාකච්ඡා කරගත්තා. අපි ඒ වගේම සාකච්ඡා කරා කලින් දවසේ මොනවද ආශිර්වාද ක්‍රියා කතා කරගත්තා. ඊට අමතරව අපි කතා කරේ මොකද්ද? තව මට මතක හිටින්නේ නැහැ කතා කරේ මොකද්ද කියලා ආශිර්වාද ක්‍රියා. පූර්ව ක්‍රියා සාකච්ඡා කරා නේද අපි? කවුරු කියන්නේ පූර්ව ක්‍රියා සාකච්ඡා කරාද කියලා? නෑ සර් සම්භාව්‍ය ක්‍රියා සාකච්ඡා කරේ. අසම්භාව්‍ය ක්‍රියා විතරයි නේද? ඔව් සර්. හරි. ඒතකොට ක්‍රියාපද වර්ග කීයක් සාකච්ඡා කළාද? 4යි. අද එකත් එක 5යි. පොඩ්ඩක් බලලා කියනවාට. කවුරුද කියන්නේ මට? 5යි සර්. 5යි නේද? මොනවද කතා කර 5? ත්‍රිකාලික ක්‍රියා කතා කරා, ප්‍රයෝජික ක්‍රියා කතා කරා, විධි ක්‍රියායි, අසම්භාව්‍ය ක්‍රියායි, ආශිර්වාද ක්‍රියා. ආශිර්වාද ක්‍රියා. හිතේ අපි මේ ටික සාකච්ඡා කරලා තියෙනවා. අසම්භාව්‍ය ක්‍රියා කියන කොටස අපි සාකච්ඡා කරා නේද? එතකොට දැන් අපිට තව ඉතිරි වෙලා තියෙනවා ක්‍රියාපද වර්ග 3ක්. විධි ක්‍රියා සහ මිශ්‍ර ක්‍රියා සහ කර්ම ක්‍රියා. එහෙම නේද? ඒ ක්‍රියාපද වර්ග 3 නේද ඉතිරිලා තියෙන්නේ? විධි ක්‍රියා මිශ්‍ර ක්‍රියා දෙක ඉතිරිලා තියෙනෝනේ. සර් විධි ක්‍රියා නෙමෙයි පූර්ව ක්‍රියා මිශ්‍ර ක්‍රියා. හරි. අපි එහෙනම් හරි. අපි යමු ඉක්මන් කරලා එහෙනම් විධි ක්‍රියා පූර්ව ක්‍රියා කියන මාතෘකාවට. ඒක මේ දෙක සාකච්ඡා කරගත්තාම ඊළඟ දවසේ අපිට තියෙන එකයි ලොකු මාතෘකාවක් ඉතුරු වෙන්නේ. අපිට මොකද ඔබ සාකච්ඡා කරන්න යන කර්ම ක්‍රියා කියන එක ටිකක් බැරෑරු මාතෘකාවක්. මේ මාතෘකාව අපි ඉස්සරහට කතා කරන්න තියෙන එක. ඒක ටිකක් වැඩිපුර අපි සාකච්ඡා කරගන්න අවශ්‍යයි. මොකද ඒකෙන් වාක්‍ය අපි ගොඩාක් කර්මකාරක වාක්‍ය නිර්මාණය කරන ඒකෙකට වැඩි ඉලක්ක අපි ගන්නට ඕන. හරිද? වැඩි වෙලාවක් අපි ඒකට ගන්න ඕනේ. ඒක නිසා ඒක අපි ඊළඟ දවසේ සාකච්ඡා කරගන්න වෙනම වෙලාවක් වෙන් කරගෙන ඒකට පැයක් විතර වගේ සාකච්ඡා කරලා අවසන් කරනවා. ඒක ලොකු මාතෘකාවක්. වාක්‍ය දෙන මාතෘකාවක්. ඒක නිසා පූර්ව ක්‍රියාව කියන්නේ සහ මිශ්‍ර ක්‍රියා කියන්නේ මොනවද කියලා අපි තාම සරලව සාමික වෙනින් සාකච්ඡා කරලා අවසන් කරගමු. පූර්ව ක්‍රියා කියන්නේ මොනවද කියලා ඔයගොල්ලෝ දන්නවා. පූර්ව ක්‍රියා කියන්නේ මොනවද කියලා ඔයගොල්ලෝ දන්නවා. පූර්ව ක්‍රියාව සහ මිශ්‍ර ක්‍රියාව එක ළඟ යන දෙකක්. පූර්ව ක්‍රියාවකදී වෙන්නේ ක්‍රියාව අවසන් කරලා ඉවර කරලා තියෙනවා. මිශ්‍ර ක්‍රියාවකදී වෙන්නේ ක්‍රියාව අවසන් කරලා ඉවර කරලා නැහැ. එතකොට අවසාන ක්‍රියාව කරන වෙලාවෙම කරන ඒවා අවසාන ක්‍රියාව කරන අවසාන ක්‍රියාව කරද්දී අවසාන ක්‍රියාව කරන වෙලාවෙම කරලා අවසන් කරනවා නම් ඒවා පූර්ව ක්‍රියා. අවසාන ක්‍රියාව තියෙනවා කරලා අවසන් නම් ඊට කලින් මොනවද කරලා අවසන් නම් පූර්ව ක්‍රියාව වඩපත් වෙනවා. මිශ්‍ර ක්‍රියාව තියෙනවා අවසාන ක්‍රියාව කරන වෙලාවෙම කරනවා. අවසාන ක්‍රියාව කරන වෙලාවෙම කරනවා මිශ්‍ර ක්‍රියාව. අවසාන ක්‍රියාව කරන වෙලාවට කලින් කරලා අවසන් කරලා ඒවා තියෙන පූර්ව ක්‍රියාව. එහෙනම් පූර්ව ක්‍රියාව කියලා කියන්නේ අවසාන ක්‍රියාව කිරීමට මත්තෙන්
සිදු කරලා අවසන් කරලා තියෙන එක. හැම කෙනෙක්ම ආපහු මතක් කරගන්න අවසාන ක්‍රියාව සිදු කිරීමට මත්තෙන් සිදු කරලා අවසන් කරලා තියෙන ක්‍රියාවක් තියෙනවා නම් අන්න අපි ඒ ක්‍රියාවට කියනවා පූර්ව ක්‍රියාවක් කියලා. අවසන් ක්‍රියාව සිදු කිරීම මත්තෙන් සිදු කරලා අවසන් කරලා තියෙන ක්‍රියාවට අපි කියනවා පූර්ව ක්‍රියාව කියලා. එතකොට අපි දැන් ඔයගොල්ලෝ මේ ඉගෙන ගන්නවා. දැන් ඉගෙන ගනිමින් ඉන්නවා මේ වෙලාවේ. මෙන්න මේ වෙලාවේ ඉගෙන ගනිමින් ඉන්න මේ වෙලාව දක්වා ඔබ දේශන අවදි වෙච්ච මොහොතේ පටන් මේ දක්වා බොහෝ කාර්යයන් කරලා අවසන් කරලා තියෙනවා. ඔබට කියන්න පුළුවන් දේවල් තියෙනවා, කියන්න බැරි දේවල් තියෙනවා. මේ ඔක්කොම ගත්තාම කරලා අවසන් කරලා තියෙන හැම ක්‍රියාවක්මයි වෙන්නේ පූර්ව ක්‍රියාවල. මම මෙහෙම කිව්වොත් එහෙම මම උදෑසනම අවදි වී දත් මැද මුහුණ සෝදා නේද? දේශනාහාරය කියන එහෙම ගොඩාක් දේවල් කරලා අවසන් කරලා තියෙන්නේ මේ වෙලාවෙ. මේ වෙලාවේ ගොඩක් දේවල් කරලා අවසන් කරලා තියෙනවා. ඔබට කියන්න පුළුවන් නම් අන්නේ කරලා අවසන් කරලා තියෙන හැම ක්‍රියාවක්ම අන්න එහෙම කරලා අවසන් කරලා තියෙන හැම ක්‍රියාවක්මයි වෙන්නේ පූර්ව ක්‍රියාපදවලට බව මතක තබා ගන්න. එවැනි පදයි වෙන්නේ පූර්ව ක්‍රියාපදවල බවට මතක තබා ගන්නට අවශ්‍යයි. එතකොට මම ආපහු කියන්නම් මම උදෑසනම අවදි වී උදෑසනම අවදි නැ ඉන්නෝනේ නැති අයත් ඉන්නවා. මම උදෑසනම අවදි වී දත් මැද දත් මදින අයත් ඉන්නවා නැති අයත් ඉන්නවා උදෑසන නේද? දත් මැද මුහුණ සෝදා හොදන අයත් ඉන්නවා නැති අයත් ඉන්නවා කොහොමාරි කමන්නේ. උදෑසනම අවදි වී මුහුණ සෝදා. ඒ දත් මැද මුහුණ සෝදා උදෑසන ආහාරය කියන සමහර උදෑසන ආහාරය ගන්න. 10ට විතර වගේ තමයි ගන්න. ඒක කොහොමාරි මෙන්න මේ කරලා අවසන් කරලා තියෙන හැම එකක්මයි වෙන්නේ පූර්ව ක්‍රියාපද වලට බව මතක තබා ගන්නට අවශ්‍යයි. ලියා ගන්න පූර්ව ක්‍රියාපද කියන්නේ මොනවද කියලා 11 වෙනි පිටුවේ පූර්ව ක්‍රියාපද කියන මාතෘකාව යටතේ. අවසාන ක්‍රියාව සිදු කිරීමට මත්තෙන් අවසාන ක්‍රියාව සිදු කිරීමට මත්තෙන් සිදු කර අවසන් කර ඇති ක්‍රියා අවසාන ක්‍රියාව සිදු කිරීමට මත්තෙන් සිදු කර අවසන් කර ඇති සියලුම ක්‍රියා ඉච්චරලිය යනවා ඊට ටික තියෙයි. පූර්ව ක්‍රියාව ලෙස දැක්විය හැකිය. අවසාන ක්‍රියාව සිදු කිරීමට මත්තෙන් සිදු කර අවසන් කර ඇති සියලුම ක්‍රියා නැත්නම් සිදු කර අවසන් කර ඇති ක්‍රියා පූර්ව ක්‍රියා ලෙස දැක්විය හැකිය. අවසාන ක්‍රියාව සිදු කිරීමට මත්තෙන් සිදු කර අවසන් කර ඇති සියලුම ක්‍රියා පූර්ව ක්‍රියා ලෙස දැක්විය හැකිය. අපේ දරුවෝ එහෙනම් දන්නවා පූර්ව ක්‍රියාවක් කියන්නේ මොකක්ද කියලා? අවසාන ක්‍රියාව කරන්න කලින් කරලා අවසන් කරලා තියෙනවා. ඒතකොට අවසාන ක්‍රියාව ජීවන මත්තෙන් සිදු කර අවසන් කරලා තිබුණා කිව්වත් හරි. අවසාන ක්‍රියාව ජීවන මත්තෙන් සිදු කර අවසන් කරලා තිබුණා කිව්වත් හරි. අවසන් දෙක ක්‍රියා කියලා කිව්වත් හරි. අපි අර ක්‍රියා කරනවා කියන අර්ථයෙන් ක්‍රියාව ගන්න නිසා තමයි මෙහෙම නිර්වචනයක් ගන්නෙ. නැත්නම් අවසාන ක්‍රියාව සිදුවීමට මත්තෙන් සිදුවී අවසන් වෙති කියලා කිව්වොත් ඒත් හරි. දෙකේ මොකක් වුණක් කමන්නේ. ඕක මෙහෙම කියන්නත් පුළුවන්. කර්තෘ විසින් අවසාන ක්‍රියාව සිදු කිරීමට මත්තෙන් සිදු කර අවසන් කර ඇති ක්‍රියා කියලා කියන්නත් පුළුවන්. කර්තෘ කියන පදයක් කරලා මම ගත්තේ. ඒක ඕනෙත් ඒක ඕන ගන්නත් පුළුවන්. කර්තෘ විසින් අවසාන ක්‍රියාව සිදු කිරීමට මත්තෙන් සිදු කරලා අවසන් කරලා තියෙන ක්‍රියා පූර්ව ක්‍රියා කියලා ගන්නත් පුළුවන්. නැත්නම් අවසාන ක්‍රියාව සිදු කිරීමට පෙර නැත්නම් పూర్වේ කරලා අවසන් කර ඇති සිදු කර අවසන් කර ඇති සිදුම ක්‍රියා කියලා ගන්නත් පුළුවන්. තමයි නිර්වචනය. මිනිසා ගසට නැග පොල් කැඩුවේ මිනිහා පොල් කැඩුවා පොල් කඩන්න කලින් මිනිහා කරපු දෙයක් තිබුණ කරලා අවසන් කරන්න ඕන. මොකද ඒ ගහ ටිකක් ගහට ගොඩල කඩන වෙන නිසා නැග කියන එක පූර්ව ක්‍රියාවක් කියලා කැඳ ගන්න නිබන්ධනේ නැග කියන වචනේ. උදාහරණයක් විදිහට නැග කියන වචනයක් කැඳ ගන්න නිසා ගසට නැග පොල් කැඩුවේ නැග කියන පදය යටින් ඉරක් කැඳ ගන්න එය පූර්ව ක්‍රියාවක් බව මතක තබා ගන්න. ඊළඟට ඒක විස්තරේදී ඔයගොල්ලෝ බලාගන්න කැඩුවේ කියන අවසාන ක්‍රියාවට පූර්වේ කරලා අවසන් කරපු නිසා තමයි ඒක පූර්ව ක්‍රියාවක් බවට පත් වෙනවා නගින්නේ. ඊළඟ දැන් වාක්‍යයක පූර්ව ක්‍රියාපද දෙකක් හෝ එකකට වඩා වැඩි ගණන් එකක් හෝ එකට වැඩි ගණන් කිදිය හැකියි. ඔබ මෙතන මේ නිර්වචනයේ මෙතන මේ උදාහරණ වල යන්න ස්ථානයි. ඔව් ප්‍රශ්නයක්.
කියන ප්‍රශ්නේ ගැටලුවක් නෑ. හරි. එතකොට එතන ඔබ පුළුවන් තරම් මම කියන වචනෙන් පටන් ගන්න. දැන් මම කියන වචනේ ලියලා තියන්න. යා අතන 11 අපේ තියෙන යම් වාක්‍ය පූර්වකපද එකක් හෝ ඊට වඩා වැඩි ගණනක් හිතිය හැකි කියලා ඔබ දැන් කරන්න ඕන උතන ඔබ තමන් කරන දේවල් ටිකක් කරලා අවසන් කරපු දේවල් ටිකක් ලියන්න ගන්න. මම කියන එකෙන් පටන් ගන්න. ඔයි පේලි තුන සම්පූර්ණ පිරෙනකම ලියන්න. අද දිනේ වෙච්ච දේවල් එක කමන්න මොනවා හරි මම බලන්නේ ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලෝ ලියන්න. හැබැයි මම කියන එකේ තමන් කරපු දේවල් තමයි විතර ලියන්නේ. මම කියන එකෙන් පටන්ගෙන පුළුවන් තරම් මේ පේලි තුනම පිරෙන්න ලියන්න ඕන. වැකිය. ඒතකොට පේලි තුනම පිරෙන්න ලියනකොට ගොඩාක් ක්ලියර් වෙන්න පුළුවන් පූර්ව ක්‍රියා. ඒකයි මම මේ පේලි තුනම පිරෙන්න ලියන්නේ. ඒකයි පේලි තුනක් තියෙන්නේ. ඒතකොට අවසාන ක්‍රියාව පේලි යකට එනකොට මුලින් ගොඩාක් පූර්ව ක්‍රියා තියෙනවනේ. හැම පූර්ව ක්‍රියාපදයක් ඇතින්ම ඉරක් අඳින්නට ඕන. ඇහුවාම ඊළඟ දවසේ කියන්න සූදානම් කරගන්න. මම අහන තැනින්ද ලැබුවා මට ඔබ ලියපු වැකිය කියන්නට ඕන පූර්ව ක්‍රියාව දිච්ච වැකිය. හරිද? හරි. ඊළඟට ඊළඟ කොටසට පූර්ව ක්‍රියාපද නිර්මාණය වන්නේ කොහොමද කියලා තියෙනවා. පූර්ව ක්‍රියාපද අපි දැක්කා විධි ක්‍රියාපද නිර්මාණය කරන ධාතු ප්‍රකෘතියක් එක්ක විධි ක්‍රියා ප්‍රත්‍ය දෙනවා. පූර්ව ක්‍රියාපද වල නම් කොහොමද? පූර්ව ක්‍රියාපද නිර්මාණය වන්නේ ධාතු ප්‍රකෘතියක් එක්ක පූර්ව ක්‍රියා ප්‍රත්‍යක තුල මේ බලන්න in කියලා කියන්නේ පූර්ව ක්‍රියා ප්‍රත්‍ය. පූර්ව ක්‍රියා ප්‍රත්‍ය. මම නග දන නැග. මේ බලන්න. නග දන සමානයි නැග. මම බසයට නැග. මම බසයට නැග. එහෙම ඔකට උත්තර ටික අර විදිහට දෙනවා පස්සේ හරිද? එතකොට ඕක නියම මතකට බලන්න. බලදන සමානයි බලා. ඒ වගේ ඒවා තමයි මෙතන දෙන්නේ. බලා බුදුනේ සම්මිතදී නේද? වඩින බැල ඉනි සාමි. හරිද? ඒ වගේ බලා කියලා එන්න පුළුවන්. හරි. ගොස්තනින් ගොසින්. එතනින් ගොසින් තැනකින් ගන්න විමානද? එතනින් ගිහිල්ලා විමානෙට ආවා. ගොසින් දෙන්න මම උදාහරණයක් ඉස්සරහදී. ඊ කියන ප්‍රත්‍යය. හරිද? ඊ කියන ප්‍රත්‍යයෙන් විපූර්වකයා නිර්මාණය වෙන බව මතක තබා ගන්න අවශ්‍යයි. නැගී, බැසි, හරිද? එහෙම මම දැන් ලායක කියන පුරුකෙද නිර්මාණය කරන්න පුළුවන් කියනවා. ගත් කැකුළු පාලා, සුරදත් සිනස්සීලා, බොළඳපස් දීලා, කෙලි සිරක දූලි ගාලා. දැන් ඉරක් යනගන්න මෙන්න මේ පදවලට පාලා, සීලා, දීලා, ගාලා. පාලා සීලා දීලා ගාලා කියන පද හතර පූර්ව ක්‍රියා කියන කරලා අවසන් කරපු ක්‍රියා නිසා ඒවා යටින් ඉරක් ඇතුළත තියෙන පූර්ව ක්‍රියා ටික මෙන්න කියලා තියෙනවා. පාලා සීලා දීලා ගාලා කියන පද යටින් ඉරක් ඇදගන්න. හරිද? හරි. ඊළඟට තියෙනවා අපහු අක්කා මල් නෙලා වට්ටිට එකතු කළා. අක්කා මල් නෙලා වට්ටිට එකතු කරලා. කියන ගස්වල තියෙන මල් වෙන්නේ නැති. ඒක තමයි නෙලා වට්ටිට එකතු කරලා තියෙන්නේ. අනිත් මල් නෙවෙයි. එතකොට ඉරක් ඇදගන්න අවශ්‍යයි. මොකටද පූර්ව ක්‍රියාපද යටින් මොකක්ද? නෙලා අක්කා එකතු කරලා තියෙන වට්ටිට මල් එකතු කරලා අවසන් කරපු ක්‍රියාවක් තියෙනවා. අක්කා මොකද්ද? නෙලලා තියෙනවා. නෙලා කියන පදයට ඉලක්ක දෙක ගන්නවා. ළමයි වතුරට පැන සෙල්ලම් කළහ. ළමයි සෙල්ලම් කරලා තියෙනවා. සෙල්ලම් කරලා ඉවර කරලා තියෙනවා. ඒ ඉවර කරලා තියෙන වෙලාවට කලින් තව වැඩක් කරලා තියෙන සෙල්ලම් කරන කලින් මොකද කරලා තියෙන වතුරට පැනලා තියෙනවා. පැන කියලා කියන්නේ පූර්ව ක්‍රියාවක්. පැන කියලා කියන්නේ පූර්ව ක්‍රියාවක්. ඊළඟට මල්ලි සම්දේශවලා සිනාසුනි මල්ලි හද දිහා බලලා හද ලස්සනයි. ඒක දිහා බැලුවාම හරි ප්‍රියකරුයි. මේ ආසයි. ඒක නිසා හද දිහා බලලා මොකද්ද කරේ මල්ලි? සිනාසුනා. සද්දිහා බලා කියන පදේට. නැත්නම් බලා කියන පදේට විතර හොඳ. බලා කියන පදයට එකක් කරගන්න. බලා කියලා කියන්නේ පූර්ව ක්‍රියාව. ගොවියෝ ගොයම් කපා කමතර අදිති. කෙතේ තියෙන ගොයම් ටික පහ ගන්න අවශ්‍ය කරන තැන තමයි කමතර ගොයම් ටික කියනවා. ගොවියෝ ගොයම් කපා කියලා කියන්නේ පූර්ව ක්‍රියාවක්. කපල ඉවරලා මොකද්ද කරන්නේ? ඒ ගොයම් පොළේ මොකක් කරනවද? කමතට ගියේ. හරි. එහෙනම් පූර්ව ක්‍රියා සම්බන්ධයෙන් පොඩි කොටසක් තියෙනවා විතර සම්පූර්ණ කරගන්න. මම ටික දෙන්න ඉස්සරහදී ඒක සම්පූර්ණ කරගෙන අපි මේක එහෙනම් අද දිනේ සාකච්ඡා කරන අවසාන ව්‍යාකරණ මාතෘකාව නෙවෙයි අනු මාතෘකාව ඒක සාකච්ඡා කරලා ඉවර කරමු. බේස් එකක් මිශ්‍ර ක්‍රියා පූර්ව ක්‍රියා ළඟ සමගාමී යන මාතෘකාව. හරිද? හරි. මිශ්‍ර ක්‍රියා කියන්නේ මොනවද කියලා අර නිර්වචනයෙම පෙළගස්සලා ගන්න පුළුවන්. අපි කලින් කියේ පූර්ව ක්‍රියාවට නම් කිව්වේ අවසාන ක්‍රියාව
සිදු කිරීමට මත්තෙන් සිදු කරලා අවසන් කරලා තියෙන ක්‍රියාව කියලා. දැන් මේක ඒකම මෙතන පොඩි වෙනසක් කරලා ගන්නවා. අවසාන ක්‍රියාව සිදු කිරීමට මත්තෙන් කියන එක අපි දැන් මෙහෙම කියනවා. අවසාන ක්‍රියාව කරන මොහොතේදීම සිදු කර ලබන අනිකුත් ක්‍රියාව. අතන මොකක් වෙන්නේ පූර්ව ක්‍රියාවල අවසාන ක්‍රියාව සිදු කිරීමට මත්තෙන් වුණා. මෙතන මොකද්ද වෙන්නේ? අවසාන ක්‍රියාව සිදු කරන මොහොතේදීම සිදු කරන ලබන ක්‍රියා මිශ්‍ර ක්‍රියා කියලා. කරන වෙලාවෙම තියෙන ක්‍රියාවලට මිශ්‍ර ක්‍රියා කියනවා. අවසාන ක්‍රියාව කරන වෙලාවට කලින් කරලා ඉවර කරපුවාට පූර්ව ක්‍රියා කියලා කියන සම්මගාමීව නැත්නම් එක ළඟින් යන නිර්වචන දෙකක් මතක තබා ගන්න. ලියා ගන්න. අවසාන ක්‍රියාව සිදු කරනු ලබන 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 මොහොතේදීම 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 අවසාන ක්‍රියාව සිදු කරන ලබන මොහොතේදීම අවසාන ක්‍රියාව සිදු කරන මොහොතේදීම සිත් කමාවක් දාලා අවසාන ක්‍රියාව සිදු කරන මොහොතේදීම කමාවක් දාලා සිදු කරනු ලබන අවසාන ක්‍රියාව සිදු කරන මොහොතේදීම කමාවක් අවසාන ක්‍රියාව සිදු කරනු ලබන මොහොතේදීම කමාවක් අවසාන ක්‍රියාව සිදු කරන මොහොතේදීම සිදු කරනු ලබන අනෙකුත් ක්‍රියා අවසාන ක්‍රියාව සිදු කරනු ලබන මොහොතේදීම සිදු කරනු ලබන අනෙකුත් ක්‍රියා पूर्व क्रिया नाम वे අවසාන ක්‍රියාව සිදු කරන ලබන මොහොතේදීම සිදු කරන ලබන අනෙකුත් ක්‍රියා పూర్ව ක්‍රියා නාම වේ අවසාන ක්‍රියාව සිදු කරන ලබන මොහොතේදීම සිදු කරන ලබන අනෙකුත් ක්‍රියා මිශ්‍ර ක්‍රියානේ sorry මිශ්‍ර ක්‍රියාව කියන එක තියෙනවා හරි අක්කා උඩ පණිවින් මල් කඩයි අක්කා මොකක් කරනවද උඩ පැන පැන මල් කඩනවා කියන්නේ මල් ගහ උසයි නිසා වෙන්නේ උඩ තියෙන මල් ටිකක් තමයි කඩන්නේ හරිද ඒතර අක්කා උඩ පනිනවා මේ වෙලාවේ අක්කා උඩ පනිනවා ඒ වගේ මොකක් කරනවද මල් කඩනවා උඩ පනිමින් මල් කඩයි අපි දන්නවා එහෙනම් පනිමින් කියන පදයට කිරක් එද ගන්න පනිමින් මල් කඩයි කියන එකේ අක්කා උඩ පනිමින් මල් කඩයි කියන එකේ පනිමින් කියන පදයට කිරක් එද ගන්න ඒක තමයි මිශ්‍ර ක්‍රියාපදේ ලේසි මේක ලේසි දෙකක් තමයි මේ දෙක පූර්ව ක්‍රියා සහ මිශ්‍ර ක්‍රියා. ඒතර පැහැදිලි වෙනවා ඔයගොල්ලන්ට පණිමින් කියන පදේ මිශ්‍ර ක්‍රියාපදයක් බව. ඊළඟට මිශ්‍ර ක්‍රියාපද නිර්මාණය වෙන්නේ කොහොමද කියලා අපි දැනගන්න ඕන පූර්ව ක්‍රියාපද වගේම තමයි මිශ්‍ර ක්‍රියාපද නිර්මාණය වෙන්නේ ධාතු ප්‍රකෘතියකට මිශ්‍ර ක්‍රියා ප්‍රත්‍යක්ෂ කළා. සාමාන්‍ය ව්‍යවහාරයේ එකතු වෙන මිශ්‍ර ක්‍රියාපද තුනක් ඔයගොල්ලෝ දන්නවා. ඒ තමයි මින් මින මිනි මින් මින මිනි මින් මින මිනි උදාහරණයක් දෙකක් බල දන්න මිනි බල මිනි බල දන්න මින බල මින නිබන්ධනේ තියෙනවා නට දන්න මිනි නට මිනි නට දන්න මින් නට මිනි නට දන්න මින නට මිනි උදාහරණයක් වැකියක් කිව්වොත් එහෙම ඔහු නටමින් ගී ගයයි එහෙනම් අපි ඈ නටමින් ගී ගයයි නටමින් ඊළඟට ඒකම කියන්න පුළුවන් ඈ ගී ගැයුවේ නට මෙහෙම කියන ඈ ගී ගයමින නටයි ඇගේ ගයමින නටයි කියලා කියන ඒක ඕන ආපු කියන්න පුළුවන් ඈ නැටුවේ ගී ගයමිනි කියලා ඈ නැටුවේ ගී ගයමිනි එකම ප්‍රත්‍ය ගන්නලා දක්වලා තියෙනවා ඊළඟ පූර්ව ක්‍රියාපද දැන් එක ක්‍රමයක් තමයි මින් මින මිනි ප්‍රත්‍ය එකතු කරලා පූර්ව ක්‍රියා හදන්නේ ධාතු ප්‍රකෘතියත් එක්ක මින් මින මිනි ප්‍රත්‍ය තුන දෙවෙනි ක්‍රමය තමයි පූර්ව ක්‍රියා දිත්ව කිරීමෙන් මිශ්‍ර ක්‍රියා හදාගන්න පූර්ව ක්‍රියාපද දෙකක් වඩපත් කරලා දිත්ත කරනවා කියලා කියන්නේ දෙකක් කරනවා කියන එක. එක දෙක කරන්න දන්නවනේ. එක දෙක කරන්න දන්නවා. එතකොට ඒක තමයි මේ කියන්නේ. පූර්ව ක්‍රියා දිත්ත කිරීමෙන් මිශ්‍ර ක්‍රියා හදා ගන්න පුළුවන් කියන එක තමයි මේ කියන්නේ. පූර්ව ක්‍රියා දෙකක් කරන් ලියන. එතකොට මිශ්‍ර ක්‍රියාවක් කරනවා. හැබැයි එතනදී සැලකිලිමත් වෙන්න ඕන කාරණාවක් තියෙනවා. මොකද්ද සැලකිලිමත් වෙන්නේ? පූර්ව ක්‍රියා දිත්ත කරනවා නම් මේ පූර්ව දිත්ත කරන පූර්ව ක්‍රියාපද ඒ දිත්ත කරන පස්සේ නිර්මාණය වෙන ක්‍රියාපද දෙකේ එක ළඟ ඉදිරි ක්‍රියාපද දෙකෙන් පෙරින්යද කියන පූර්වයේ පළවෙනි ක්‍රියාපදේ අග තියෙන අග දීර්ඝ ස්වරයක් එනවා. ඒ කියන්නේ අයන්න නෙමෙයි ආයන්න තිබුණොත් බලා දැන් මම උදාහරණ ලියන මෙහෙමනේ. ඒ කියන්නේ පූර්ව ක්‍රියාපද දිත්ත කරාම එනවනේ මෙහෙමනේ. බලා කියලා කියන්නේ පූර්ව ක්‍රියාපදයක් නේ. බලා කියන්නේ පූර්ව ක්‍රියාපදයක්. මේක දිත්ත කරාම කියලා කියනවා අපිට. ඒක අපි කියන්නේ කොහොමද? බලා 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 කියන එක මිශ්‍ර ක්‍රියාවක් වෙන්නේ නෑ එහෙම වුණාම. ඇයි?
ඒක ගැලපෙන්නේ නැහැ ඔය අපිට පෙර. මෙන්න මේ අවස්ථාවේ කරන්න ඕන මේ තියෙන දෙවෙනි පූර්ව ක්‍රියාපදේ මේ තියෙන පළවෙනි එක. දැන් පූර්ව ක්‍රියාපදේ පෙරියතර පූර්ව ක්‍රියාපදේ අග තියෙනවා මොකක්ද? ආ කියන ශබ්දයක්. මෙතන තියෙනවා ලා කියලා කියන්නේ අල්ලා යන්නයි ආ යන්නයි. එතකොට මේක මොකද දීර්ඝ සරයක්. මේ කෙටි සරය මොකද්ද? මේකේ කෙටි සරය තමයි අයන්නේ. අයන්නේ දීර්ඝ සරය ආ යන්නේ. එතකොට මෙතන මෙන්න මෙහෙම දීර්ඝ සරයක් ආවා. ඌ යන්නේ, ඒ යන්නේ, ඕ යන්නේ. ඒ වගේ දීර්ඝ සරයක් ආවොත් මොකක් කරන්න කියනවද? ඒ දීර්ඝ සරය අයින් කරලා ඒ වෙනුවට කෙටි සරය භාවිත කරනවා. මෙන්න මේක මෙතෙන් ආදිස් කරලා. බලා නෙමෙයි කොහමද? බල බලා. දැක්කනේ කෙටි සරය දීර්ඝ සරයක් ටීචර් කෙටි සරයක් බවට පත් කරගන්න. දීර්ඝ සරයක් එදුනොත් පමණයි එහෙම කළ යුත්තේ. දීර්ඝ සරයක් එදුනොත් තමයි එහෙම කරන්න. එහෙම නොදින අවස්ථාවල කරන්න අවශ්‍ය නැහැ. ඒක උදාහරණ දක්වලා තියෙන ඔයගොල්ලෝ ඒවට අදාළව කරන්න පුළුවන්. මේ බලන්න පැන කියන එක පැන කියන්නේ පූර්ව ක්‍රියාව පැන කියලා කියන්නේ මිශ්‍ර ක්‍රියාවක්. නටා කියලා කියන්නේ පූර්ව ක්‍රියාවක්. අපි දැක්ක නටා කියනකොට දායන්න දීර්ඝ සරයක් ආවේ. ඒක නිසා කෙටි කරලා නටා කියලා හදාගත්තා. පැන කියලා කියන්නේ පූර්ව ක්‍රියාවක්. පැන කියලා කියන්නේ මිශ්‍ර ක්‍රියාවක්. නටා කියලා කියන්නේ පූර්ව ක්‍රියාවක්. දෙකක් තියෙන එක එකම දෙකක් නෙවෙයි කියලා වෙන්නේ. මෙන්න පූර්ව ක්‍රියාපද කීපයක් ලියන්න තියෙන්නේ. වෙන පූර්ව ක්‍රියාපද කීපයක්. වෙන පූර්ව ක්‍රියාපද කීපයක් ලියන්න ලියලිවල මිශ්‍ර ක්‍රියා කරමු අපි. මෙන්න මේ ටික ලියන්න බලන්න. කඩා 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 බලා ඒ වගේ ඕගොල්ලෝ තව පූර්ව ක්‍රියාපද තුනක් පොතෙන්ට ලියන්න ඔක්කොම පහක් ලියන්න බෑ මම කිව්ව දෙකත් එක්ක තව තුනක් ඕගොල්ලෝ හිතලා පූර්ව ක්‍රියාපද ටිකක් ලියලා ඉස්සරහින් මිශ්‍ර ක්‍රියාපදයක් වට එක පත් කරන්න අවශ්‍යයි හරිද මිශ්‍ර ක්‍රියාපදයක් වට පත් කරන්න අවශ්‍යයි එතකොට ක්‍රියාපද වලින් තව අපිට ඉතිරි වෙලා තියෙන්නේ එක මාතෘකාවයි ඒක ලොකු මාතෘකාවක් එම මාතෘකාව අතිශය වැදගත් මන්ද කියනවා නම් ඒක දැන් කරන්නේ නැහැ මොකද කියනවා නම් අපිට ඉතිරි වෙලා තියෙන කර්ම ක්‍රියා කියන මාතෘකාව කර්මකාරක වෙකි නිර්මාණය කිරීම සඳහා පාදක වන එකක් කර්මකාරක වෙකි නිර්මාණය කිරීම සඳහා පාදක වන එකක් ඒක නිසා ඒක අපි ඊළඟ දවසේ සාකච්ඡා කරලා මේ නිබන්ධනයේ වැඩ අපි ඊළඟ දවසේ අවසන් කරනවා එතකොට අක්කා මේකේ තව මිශ්‍ර ක්‍රියාපද යටින් ඉලක්ක ගන්න කියලා අභ්‍යාසයක් තියෙනවා අක්කා මා නෙලමින් වට්ටිට එකතු කළා කියන එක අපි ගත් එකක් ළමයි වතුරට අර කලින් ඔය ඇකි ටිකම තමයි හදලා දෙන්නේ මේක හරිද කලින් ඔයගොල්ලෝ දැක්ක අක්කා මල් කඩා වට්ටිට එකතු කළාය කියලා දැන් මෙතන තියෙන කොහොමද අක්කා මල් නෙලමින් වට්ටිට එකතු කළාය ක්‍රියාපද යටින් ඉලක්ක කරගෙන මිශ්‍ර ක්‍රියාපද යටින් නෙලමින් කියන ක්‍රියාපදය ළමයි වතුරට පණිමින් සෙල්ලම් කළා කලින් තිබුණේ වතුරට පෑන සෙල්ලම් කළා මෙතන තියෙන පණිමින් කියලා කියන්නේ මිශ්‍ර ක්‍රියාව. මල්ලි සංදේශ බලමින් සිනාසේ. කලින් තිබුණ මල්ලි සංදේශ බලා සිනාසනයි. දැන් මෙතන තියෙන සිනාසනේ. මල්ලි සංදේශ බලමින් කියන එක මිශ්‍ර ක්‍රියාවක් බව ඔයගොල්ලෝ දන්න යටින් ඉලක්ක ඇද ගන්න. ගොවියෝ ගොයම් කපමින් කවි කියදී කලින් කරලා පොඩ්ඩක් වෙනසලා පදේ. ගොවියෝ ගොයම් කපමින් කියන එක මිශ්‍ර ක්‍රියාවක්. කපමින් කියන එක මිශ්‍ර ක්‍රියාවක්. කපමින් කවි කියදී. කපමින් කියන එක ඇටි එන තව එක මාතෘකාවක් ක්‍රියාපද සම්බන්ධයෙන් අපි ඒක සාකච්ඡා කරලා අවසන් කර ගන්න ඕන. ඒතර ක්‍රියාපද සම්බන්ධයෙන් අපිට ගැටලු ඇති වෙන හැකි. පෙළපොතේ තියෙන අභ්‍යාස මම ඉස්සරහදී නියම කරනවා කරන්න. ඔබේ අභ්‍යාස ව්‍යාකරණ පොතේ කරන්නට අවශ්‍ය කරන්නේ. ව්‍යාකරණ පොතේ කරන විපස්සනා කියන වලට අමතරව. එහෙනම් අපි අද මෙතනින් අවසන් කරනවා. දැන් ක්‍රියාපද වර්ග 7ක් අපි සාකච්ඡා කරලා තියෙනවා. ක්‍රියාපද වර්ග 7 නැවත බලා ගන්න. අනුපාත ඊළඟ දවසේ මම කියන්න. අනුපාත ටික ඊළඟ දවසේ දාගමු. හදාගෙන ඉවරලා මේ නිබන්ධනයේ වැඩි ඊළඟ දවසේ අපි අවසන් කර ගන්නට ඕන. පොඩි විරාමයක් දෙනවා විනාඩි 2-3ක් දෙනවා ඔයගොල්ලෝ වතුර එකක් ගෙන් බොනවා නම් නේද ඒව කරගන්න මට ඩිංගම් බොල්ලට ඕන ඔයගොල්ලෝ පොඩ්ඩක් දීලා සූදානම් විනාඩි 2-3ක් දෙන්න ඊළඟට අපි සාකච්ඡා කරන්න යන්නේ සිංහ බහුව නාට්‍ය දාලා නිබන්ධනය ලේනා හැරයක් කියලා පාඩම දාලා නිබන්ධනය ඒකේ වැටික් කරන්න හරි විනාඩියක් දෙන්න
හොඳයි. එහෙනම් අපි පටන් ගමු ඊළඟ කොටස. ඔයගොල්ලෝ මම කිව්වා මේ 6 වෙනි පාඩමේ කවි ටිකක් පාඩම් කරගන්න කියලා මම ඉස්සර කවි ටික ඔක්කොම පාඩම් ඇතේ කියලා. කවි ටිකක් පාඩම් කරලා තියාගන්න අවශ්‍ය. අපි ඊළඟ දවසේ කවි ටික සාකච්ඡා කරන්නටත් ඕන. පාඩමේ පාඩම් දෙකෙම කවි ටික සාකච්ඡා කරන්න අවශ්‍යයි. ප්‍රශ්න උත්තර දෙන්න කලින්. නිබන්ධනය අපි දා සාකච්ඡා කරා අමාරු වචන ටික බලන එක කොටසක් කතා කරා. ඒ වගේම අපි සාකච්ඡා කරා හැඳින්වීම. හැඳින්වීම කොටස සාකච්ඡා කරගත්ත විශේෂයෙන්ම අර නාට්‍ය කලාව, සජීවී කලා මාධ්‍යයක්, සාමූහික කලා මාධ්‍යයක් මේ දේවල් ටික සාකච්ඡා කරගත්තා. අභිනය ටික අපි කතා කරගත්තා. අභිනය ගැන අපිට දහසක් තියෙන තේමාව, කතාවස්තු වගේ දේවල් කතා කරගත්තා. ඊට පස්සේ නාට්‍යමය අවස්ථා තෝරා ගැනීම දැන් මේක සාකච්ඡා කරා වගේ තමයි මට මතක තියෙන්නේ. මම හිතන්නේ එතනට අපි සාකච්ඡා කරගත්තා. ඊළඟට මේ බලන්න අපි එතනට යන්න කලින් මම කැමති අද නාට්‍ය කොටසේ පොඩි නාට්‍යයේ තියෙන අර අමාරු වචන ටික නැවත බලාගෙන නාට්‍ය පොඩක් අපේ අවධානයට ගන්න. ඕගොල්ලෝ මේ නාට්‍ය දැන් වෙබ් පිටුවට එකතු කරලා තියෙනවා. අපේ වෙබ් පේජ් එකේ තියෙනවා. 10 වෙනි වෙබ් පේජ් එකේ තියෙනවා. මේ නාට්‍යයේ අපිට දාලා කොටස මම මේ සිංහබව නාට්‍ය අපිට අදාළ කොටස තියෙනවා. අදාළ කොටස මම කැප්චර් කරලා කියන අවශ්‍ය ටික විතරක් ඕන ටික විතරක් අපි පාඩමට අදාළ ටික විතරක් අරගෙන බැලුවා. ඔයගොල්ලෝගේ බලලා ඔයගොල්ලෝගේ අදාළ ඒ කොටස මේ වීඩියෝ එක දැම්ම මම ඔයගොල්ලෝගේ පිටුවට. දැන් කවුද ඒක බැලුවේ දැන් පාඩම කියව ගත්තද අරගෙන පාඩමත් එක තියාගෙන ඒක බැලුවද? මොනලේ ඒක බැලුවද? කවුද මේකේ ඉන්නේ? ඒ වීඩියෝ එක බලපු අය. මම මේ නාට්‍යයේ සිංහබව නාට්‍ය අදාළ කොටස එකතු කරලා තියෙනවා දැන්. දවස් කීපයක් වෙන එකතු කරලා. ඒකට කිට්ටු දෙනවා. කවුරු බලපු කෙනෙක් ඉන්නවා මට මයික් ඔන් කරලා කියන්න මම බැලුවා කියලා. සිංහබව නාට්‍යයේ විනාත හැරයාම කියන කොටසට දාලා නාට්‍යයේ අදාළ කොටස මම දැන් එකතු කරලා තියෙනවා. කවුරු නැද්ද බැලුවේ? අශිනි නිශාක්‍ය කවුරු බැලුවද? නැද්ද? කවුරුද බැලුවේ? එහෙනම් වහාම ඔයගොල්ලෝ අදාළ කොටස බලන්නට ඕන. හරි. එතකොට මේ අදාළ කොටස බලන්න නොබලපුවා ඉන්නවනම් කරුණාකරලා ඒක බලන්න. මොකද ඒක බලන්නට ඕන. ඒක දැන් බලන ක්‍රමයක් මම කලින් දවසක් කිව්වා මට ඒක මම පෙජ් එකට දාලා තිබ්බේ නැහැ ඒක. කොහොමද ඒක බලන්නට ඕන? ඒක බලන්නට ඕන ඔයගොල්ලෝගේ අච්චුපොත ළඟ තියාගෙන. අච්චුපොත දිහා බලාගෙන පුළුවන් නම් අච්චුපොතේ තියෙන නාට්‍ය පෙළ වරක් දෙවරක් හොඳින් වචන හුරු කරගන්න කලින් කියවගෙන ඉවරලා ඊළඟට අදාළ ඔයගොල්ලෝගේ අදාළ පන්තියට කියන වෙබ් පේජ් එක අදාළ පන්තියට කියලා ඉවරලා ඒකේ තියෙනවා සිංහබව නාට්‍යයේ ඔයගොල්ලෝ එනත හැරයම් කියන කොටස අදාළ කොටස විතරක් එකතු කරලා තියෙනවා. ඒ කොටස දිහා බලාගෙන පොතේ තියෙන වචනත් ගලපමින් ඔයගොල්ලෝ පාඩම් නැහැ ගලපමින් මේක තාලයෙන් පොඩි උච්චාරණයක් කරගන්නවා. තාලයේ අදහසක් පොඩ්ඩක් සුදුරු ගැනීමේ උවමනාව තියෙනවා. මොකද එහෙම කරන්න අවශ්‍යයි. එහෙම කරන්න අවශ්‍ය නැත්නම් මේ අපිට බැරි වෙනවා මේක මේ මොකද සිංහබව නාට්‍ය පොඩි තාලයක් එක්ක යන්නේ. ඒ තාලය හඳුනාගත්තේ නැත්නම් අපිට බැරි වෙනවා මේ නාට්‍ය ඉගෙන ගන්න. ඒ වචන ටික උගුරු කරගන්න ඕනේ. ඒ තාලයත් එක්ක තමයි වචන ටික උගුරු කරගන්න වෙන්නේ.
එහෙම නැතුව අපිට මේක කරන්න බෑ. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් කොටස. සෑහෙන පොඩ්ඩක්. හරි බලමු. ඒක මම දැන් අපු නැවත පෙන්නන්න පුළුවන් අවශ්‍යයක් තියෙනවා. බලමු අපි ඉස්සරහට බලන්න. දැන් ඇහෙන්නේ නැද්ද? කාට ඇහෙන්නේ නැති කෙනෙක් ඉන්නවා කියන්න. කෙනෙක් ඉතින් වෙන කාට හරි කියුක ඇහෙනවා නම් අනිත් අයට ඇහෙන්නේ නැහැ කියන්නේ ඒකට ගැටලුවක්. නෑරට ගායන හරි. එහෙනම් අපි මේ බලමු. ඔන්න මේ නාට්‍ය අදාළ කොටස පොඩ්ඩක් අරගෙන අපි එදා සාකච්ඡා කළ අවසන් කර තැන මතක් කරන්නටක් කාලා දෙවෙනි අංකයේ කොටස කතා කරාද? දෙවෙනි පිටුවේ මේ අර කතා කරලා ඇති කවුරු මට කියන්න ඔතනද කතා කරලා අවසන් කරේ? පොතේ ඉනිස ගාවට ආවද? කුරුලියාගේ නැතිනේ. නෙකවර පුතු විසිනා අතල්ලද පැරණි සාකින තැන නේද අවසන් කරේ? තතු කියලා කියන්නේ තොරතුරු කියන එක අපි ලියාගෙන නැති. සුප්පා දේවිය කියන තැන ඉඳලා නේද තියෙන්නේ? තියමි ටික් කරුවේ නෑ. එක්කරේ නෑ නේද? එතනින් තියෙන්නේ නේද? අර සර් පොතේ ඉන්සිය කියලා තියෙන තැනක් තියෙනවා. ඉන්නන්නේ නේද? නෙකවර පුතු විසිනා අතල්ලද පැන නිසා නේද? එතන නේද? ඔව් සර්. හරි. ඔව් සර්. එතෙන්ට නම් අපි සාකච්ඡා කරලා තියෙනවා. එතකොට දැන් අපි හඳුනාගත්තා මනමේ නාට්‍ය මේකේ වචන ටික අවශ්‍ය කරනවා. මොකද ලිහිල් වශයෙන් ලියන්න දෙන්න පුළුවන් මේකේ. විභාගෙට ලිහිල් වශයෙන් ලියන්න දෙන්න පුළුවන්. ඒ සඳහා තමයි වචන ටිකත් බලාගෙන මේක යම් ප්‍රමාණයක් සාකච්ඡා කර යන්නේ ප්‍රශ්න ලියන්න කලින්. එතකොට අපි දැක්කා මේ මනමේ කුමාරයා යම් සිංහබාහු යම් යම් කාරණා පිළිබඳව විමසීමට ලක් කළා. ඒක තරුණයෙකුගේ ස්වභාවයක් අපි හඳුනාගත්තා. ඒක තරුණයෙක්ගේ මානසික ස්වභාවයක් බව හොඳින් දැනගත්ත. තරුණයෙක් කියලා කියන්නේ යම් මට්ටමකින් යම් සිතුවිලි සාම්ප්‍රදායින් එහා ගිහලා යම් සිතුවිලි ගොඩනගන යම් දේවල් විදිහට තර්ක කරන කෙනෙක් බවටපත් වෙනවා. ඔබ වගේ තමයි ඔබත් දැන් යම් දේවල් පිළිබඳව විමසන යම් දේවල් ගැන තර්ක කරන මේක එහෙම වෙන්නේ කොහොමද මේක වෙන්නේ කොහොමද? ඒ වගේ තමයි සිංහබාහු. ලබන උදේට ඔයගොල්ලෝ තවරුද්ද ආසි සීමාවට එනවා. එතකොට ඔයගොල්ලෝ මේ සිංහබාහු සහ ඔබ කියන අතර තියෙන සම්බන්ධතාවය ඉතාම සමීපයි. වයස සම්බන්ධතාවය, සිසිලි සම්බන්ධතාවය. ඒ කියන්නේ ඔබ ගැන තමයි මේ කතා කරන්නේ. සිංහ සීවලි ඔබ ගැනයි මේ කතා කරන්නේ. එතකොට කිසිම කෙනෙක් Tamanට දැගෙන යම් ගැටලු සහගත තත්ත්වෙන් විසඳා ගන්නට කරන වෑයමක අවස්ථාවක් තමයි මේ ලේනාත හැරයම් කියන තැන අපි සාකච්ඡා කරමින් ඉන්නේ. ඉතින් අම්මගෙන් අහනවා අව කීපදාවක් අහනවා ඇයි මේ තාත්තට කකුල් දෙකයි තියෙන්නේ තාත්තට කකුල් හතරයි අපිට කකුල් දෙකයි තාත්තට අත් දෙකක් නැහැ වෙනම අපිට තියෙනවා අත් දෙකක් තාත්තගේ මූණ පුරාම ලෝම නේද මෙහෙම බෙල්ල ඔක්කොම දිගට ලෝම වෙලා තියෙන නියපොතු දිගයි නේද ඒව හරි ප්‍රශ්න දැන් දරුවෝ ඒ ප්‍රශ්න වෙන්නේ පයි නේද අපිට නිකන් අපේ ජීවිතේ යම් යම් දේවල් එහෙම වෙන්නේ කොහොමද අපි හොයන ඒ වගේ සිංහබාහු සිංහයා ගැන හොයන්න පටන් ගත්තා ඊළඟට තව ගැටලු අහනවා මොකද අහන්නේ අපි හැමදාම මේක ඇතුළේ තියාගෙන ඉන්නේ මොකද අපි එළියට යවන්නේ නැද්ද හිමත් අහන දැන් මේ හැම එකක්ම අහනවා නේද ඊළඟට අම්මා හිටපු ගමන් මේ රජවරු ගැන කතා කරනවා නේද විවිධ ඇඳුම් අයිත්තම් ගැන කතා කරනවා මාළ වලලු ගැන කතා කරනවා ඒ අපි කවදාවත් නැහැ මේව වෙන්නේ කොහොමද කියලා දරුවන්ට ප්‍රශ්නයක් දැන් මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න තමයි දැන් මේ අම්මා සූදානම් වෙන්නේ කවුද අම්මා සුප්පාදේවි දැන් ඔබ ප්‍රශ්නයක් අහුවා ඔබගේ මව ඔබට උත්තර දෙනවා වගේ අයත් දරුවෝ ගැන කාර්මික වෙලා මේ උත්තරයක් දෙන්න හදන ඇය ඇත්තටම මේ දැඩිල සසරණ භාවයටපත් වෙනවා. ඇය ඇත්තටම ස්වාමියාට සිංහෙක් වුවත් ඇයට බොහොම ආදරෙන්නේ සිංහයාට. ස්වාමියා සිංහෙක් වුවත් සුප්පාදේවිය ගොඩක් ආදරේ සිංහබාහු සිංහයාට. තමගේ සාම්පුරුෂයාට. ඒත් එතනින් දැඩිල සසරනවා. දැන් මේ අහන ප්‍රශ්න උත්තර දෙන්න නොදීව බෑ දැන් මේ උත්තර දෙන්න වෙනවා. මේ උත්තර දෙන්න හදන වෙලාවේ මෙයාගේ මානසික මට්ටම ගත්තොත් දැඩි අසරණ භාවයකටපත් වෙලා තමයි ඉන්නේ. බලන්න ඊට කලින් පොතේ ඉන්නේ නැත්නම් පොතේ ගුරාගේ අදහසක් තියෙනවා. පොතේ ගුරා කියලා කියන චරිතය අපි දන්නවා සාම්ප්‍රදායික චරිතයක් නාට්‍යවල එන. පොතේ ගුරා භාවිතා කරලා කරන්නේ නාට්‍ය ඉදිරිපත් කරන්න බැරි දේවල් නේද? සමහර අයගේ නළුලියන්ගේ මානසික තත්ත්වයන් පිළිබඳව පැහැදිලි කරන එක. නළුලියන්ගේ චරිතය ආවිෂ්කරන බල චරිතයේ එයා හිතන විදිහ ඒ ඉස්සරහදී වෙන්න යන දේවල් ඕක ගැන ඉගියක් දෙන්න තමයි නාට්‍ය කියන්නේ.
නාට්‍ය ආරම්භ කරන්නේ අවසන් කරන්නේ පොතේ ගුරාගේ නාට්‍යයක. දැන් නම් වර්තමාන නාට්‍ය වල එහෙම නෙවෙයි. ඒ වගේ විරත් ආදේශක තියෙනවා. පොතේ ගුරාගේ පොතේ ඉනිසකින් තමයි මේක පටන් ගෙන අවසන් කරන්නේ. දැන් මේ පොතේ ගුරා භාවිතා කරලා කරන්නේ ඉදිරිපත් කරන නාට්‍ය තුල අගපාල ඉදිරිපත් කරන බැරි දේවල් ඉදිරිපත් කරනවා. දැන් බලන්න මෙන්න මේ සිදුවීමක් ගැන කියනවා. නිකවර පුතු විසින අසන ලද පැන නිසා. පැන නිසා කියන්නේ ප්‍රශ්න නිසා ඉස්සරේ ලියාගන්න ප්‍රශ්න නිසා. සුප්පා දේවි මන ඇති වී සිත වෙහෙසා. සිදු පුවත අනාවරණය කරන ලෙස දෙදෙනා කැඳවාගෙන කීවා පුතු මේ ලෙස. දැන් කරන්න දෙයක් නැහැ. තතු කියලා කියන්නේ තත්ත්වේ නැත්නම් තතු කියලා කියන්නේ තොරතුරු. තතු කියලා කියන්නේ තොරතුරු. ඒක කිව්වා. කියලා බලන්න සුප්පා දේවිය වෙනවා. දැන් සුප්පා දේවිය පැමිණේ කියන එක වරහන් ඇතුලේ නාට්‍ය පෙළේ ඉතුරුත් කළ තියෙනක ඔකට නමක් මම කලින් දවසක් කිව්වා. මොකද්ද ඔකට කියන්නේ? රංග විධාන කියලා. මොනවද කියන්නේ? රංග විධාන. ඔය වගේ වරහන් ඇතුලේ නනු නිලියට කරන ලබන දෙන ලබන උපදෙස් විධාන වලට අපි කියන රංග විධාන කියලා. රංග විධාන ඔස්සේ නාට්‍ය චරිත හැදීම නනු නිලිය වග බලාගත යුතුයි. දැන් මේකේ තියෙන එකක් තමයි මේ තියෙන රංග විධානයක් තියෙනවා. රංග විධානය තමයි සුප්පා දේවි පැමිණේ. දැන් නාට්‍ය පිටුවට කොහොම තියෙනකොට නනු නිලිය දන්නවා මේ වෙලාවේ කරන්න ඕන මේක තමයි කියලා. හරිද? බලන්න. දැන් ඇයි තම අසුරපත්තර කාන්තාවක් වේලා. ඒ මවක් ආදරණීය මවක්, ඒ ආදරණීය බිරිඳා, නේ? සාමයට ආදරණීය සලකන ආදරණීය බිරිඳා. ඒකේ ආදරණීය බිරිඳක් වෙච්ච ආදරණීය මවක් වෙච්ච ඇය මේ වෙලාවේ ඉතාම අසරණ භාවයටපත් වෙනවා. ඔබ දන්නවා මේ ඇය මේ දෙන අතහැර යන කටයුතු කරන්නේ කවදාවත් ඇය සාම්ප්‍රදායික ආදරය නැතුව නෙමෙයි. නමුත් අපි දන්නවා මව තීරණ ගන්න. මවත් එහෙමයි පියත් එහෙමයි. දැන් මෙතන සිංහයා කියන කෙනා දරුවන්ට මේ දැඩි ලෙස ආදරය කිරීමේ ප්‍රතිඵලයක් තමයි ඔවුන්ව මේ විදිහට ආරක්ෂා කරලා තියාගත්තේ. ඔබගේ තාත්තත් එහෙමයි. ආදරේ වැඩිකමට තමයි ඔබට නොගැලපෙන දේවල් කරන්න දෙන්න තියෙන්නේ. ඔබ සමහරට හිතන අර අලුත් දේවල් කරන්න දෙන්නේ නැත්නම් ඔබට තියෙන ආදරේ නිසා. තරහක් වෛරයක් නෙවෙයි. සිංහයා මේ මොව්ව හිර කරලා තිබි තරහකට වෛර කර නෙවෙයි. දැඩි ලෙස ආදරේ කරා. ආදරේ නිසාම තමයි. නැත්නම් තමන් ගිහලා පළවෙනි නෙලාගෙන ඉන්න තාත්තත් එහෙමනේ අපි නේද? ඒක ගොඩක් ආදරේ. ඉතින් අපි සමහර දේවල් අපි කරන හතර දේවල් වලට තාත්තා කැමති නැහැ. ඉතින් තාත්තා හිතනවා ඒව ඒ තරම් සුදුසු නෑ කරන්න කියලා. නේද? කියන්නේ සිතුවිලිතර ගැටීමක්. දැන් මෙතන අම්මත් එහෙමයි. අම්මා තාත්තා හැම වෙලාවෙම කරන්නේ දරුවෝ වඩාත් යහපතේ. දරුවන්ට වඩාත් යහපතේ කියලා දරුවන්ට හැමදේම කරන්න දෙන්නේ නැහැ. අවශ්‍ය දේ තමයි කරන්න දෙන්නේ. අම්මා ඉතින් මේ වෙලාවේ අම්මා තාත්තා දරුවෝ ගැන තමයි වැඩිපුරම හිතන්නේ. දැන් සිංහයා දරුවන් මේ විදිහට අඳවාගෙන ආරක්ෂා කරගෙන හිටිය ආදරේ නිසා. දැන් මම මේ දරුවන්ට මේ විස්තරය කියන්නේ යන්නේ දරුවන්ට තියෙන ආදරේ නිසා. ආදරේ නිසා මිසක් තමන්ගේ සාම්පුරුෂයාට ආදරේ නැති නිසා නෙමෙයි. මොකද අම්මා තාත්තා හැම වෙලාවෙම තීරණ ගන්න තමන්ගේ දරුවෝ ගැන හිතලා. දරුවෝ වෙනුවෙන් තීරණ ගන්න. දැන් මේකෙත් එහෙමයි. සිංහයා මේ හැම දෙයක්ම කරේ දරුවෝ නෙවෙයි. දැන් මේ සුප්පා දේවිය නැත්තම් සිංහබාවගේ සතින්දිගේ මව මේ දේවල් කරන්න හදන්නේ තමන්ගේ දරුවෝ වෙනුවෙන්. ඒක නිසා බලන්න දරුවන්ට තමන්ගේ මේ හැම එකම දැන් මේක මේක ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. මේක කවදා වෙනකන් හංගන් ඉන්නද? දැන් මේ කියන්න වෙන තත්ත්වය. දැන් මේ තත්ත්වය පැහැදිලි කරලා දෙන්න තමයි හදන්නේ. බලන්න. සුප්පා දේවිය පොතේ ඉනිසිකීතේ සගවන්න තතු බැරිය පුතුගේ පුතාගෙන් තොරතුරු හංගන්න බෑ. මිහිදා නිතින සොඳිනා පෙනිනා විලසා මිහිදා නිතින සොඳිනා පෙනිනා විලසා විලසා කියලා කියන්නේ මිහිදා කියලා කියන්නේ ආද මිහිදා කියන වචන මම කලින් තේරුමක් දුන්නා. මිහිදා කියලා කියන්නේ සිංහයා. සිංහයා ගැන නිති කියලා කියන හැම වෙලාවෙම සිංහයා මේ මොකද පෙන්නේ? විලසා කියලා කියන්නේ ලෙස පෙනෙන විදිය. ඒ කියන්නේ අහනෝනේ. ඇයි මෙහෙම තාත්තා මෙහෙම මොකද අපි මෙහෙම මොකද කියලා අහනවා. ඒක ගැන කියන්නේ. අදහන්නේ කියලා කියන්නේ විශ්වාස කරන්නේ. විශ්වාස කරන්නේ. අදහන්නේ කියලා කියන්නේ විශ්වාස කරන්නේ. නැත කීවද මුසා. පොඩි කාලේ නම් පුළුවන්. බොරු කියන්න පුළුවන් නේද? පොඩි කාලේ දරුවෝ ඉතින් බොරු කියලා හරි නලව ගන්න පුළුවන්. දැන් බෑ. දැන් ඕගොල්ලෝට බොරු කියන්නවත් බෑ. ඕගොල්ලෝ කල්පනා කරනවා මේක එහෙම වෙන්නේ කොහොමද නේ? තරම් කරනවා. මේක එහෙම වෙන්න බෑ. ආයි ප්‍රශ්න කරනවා. උත්තරේ හම් වෙනකම් ප්‍රශ්න කරනවා. දැන් අම්මත් එදා ඉඳලම පුංචි කාලේ ඉඳලා මේ වෙනස්කම් මේ අහන දේවල්ට බොරු කිය හිටියා. දැන් නම් බෑ. දැන් මොකද කරන්නේ? අදහන්නේ විශ්වාස කරන්නේ නැත කීව මුසා. බොරු කිව්වට දැන් පිළිගන්නේ නැහැ. අම්මා කියව දැන් බොරු කිව්වට පිළිගන්නේ නැහැ. ඒක නිසා මුසා කියලා බොරු. නැන මුහුකුරා. නේද? ඕගොල්ලෝත් පත් වෙලා තියෙන මෙන්න මේ தත්ත්වෙට. නැන මුහුකුරා කියන්නේ ඥාණය මුහුකුරා කියලා කියන්නේ වර්ධනය වෙලා. නැන මුහුකුරා ඥාණය වර්ධනය වෙලා. දැන් ඥාණය ඒ හිතන ප්‍රභාවය වැඩි වෙලා දැන් හිතන්න පුළුවන් මට්ටමකටපත් වෙනවා. ඥාණය මුහුකුරා ගිහින්. ඥාණය වර්ධනය වෙලා නුවණ වැඩිලා දැන්. වරහන් පිළිලා ගන්න නුවණ වැඩිලා ඥාණය වර්ධනය වෙලා. වර්ධනය වෙලා ගොස් ඇත
පුරා වයස කියලා කියන්නේ පුරා වයස කියලා කියන්නේ වයසින් වැඩිච්ච නිසා වයසින් වැඩිලා නුවණ වර්ධනය වෙලා ඥානෙ වර්ධනය වෙලා දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. දැන් අහන්නට උත්තර දෙන්න වෙනවා. උගල අම්මලා තාත්තලා හැමෝම තමලා තාත්තලාට උගල පුංචි කාලේ ඔයගොල්ලෝ මොන හරි දෙයක් කියන්න පුළුවන් නේද? පුංචි කාලා නේද? දිවි ලෝකෙදී පහ දිවි ලෝකෙ මෙහි කියනෝ නේද? අපායේ මෙහි කියලා කියනවා. ඊළඟට දැන් ඔයගොල්ලෝ පිළිදැගෙන ඉඳගෙන පස්සේ ඔයගොල්ලෝ අහන එහෙම වෙන්නේ කොහොමද? අර වෙන්නේ කොහොමද? මෙහෙම වෙන්නේ කොහොමද කියලා. නේද? එහෙම අහන පොඩි කාලේ නම් කියනවා අඳ මාමා අන්තදී හොරන් වෙනවා. ඒක එහෙම කියනවා. දැන් කිව්වට පිළිගන්නේ නැහැ නේද? දැන් පොඩි කාලේ ඒවා කිව්ව මේ සුප්පාදී දැන් පිළිගන්නේ නැහැ. ඔයගොල්ලෝට පොඩි කාලේ පොඩි දේවල් කියන්න ඇති. නේද? ඇවිල්ලා නේද බත් කන්න දෙන හම්බුරු කියන එහෙම තියෙනවා. දැන් කියන්න බෑ. දැන් කිව්වොත් පිළිගන්නේ නැහැ. දැන් මේ දැන් වෙලා තින්නේ ඒකට. දැන් මේක අස්සර වෙලා. සුප්පාදී අස්සර නැහැ මේ වෙලාවේ. දැන් මේ දරුවෝ වයසින් වැඩිලා. දැන් දරුවන්ට තේරෙනවා වයසින් මුහුකුරාගේ නෑ නෝනින් මුහුකුරාගේ. දැන් මේ කොයිනවද මොකද වෙන්නේ කියලා. දැන් ඉතින් මට උත්තර නොදී බෑ. දැන් සුප්පාදී උත්තර දෙන්න හදන්න. බලන්න. පවසන්ට තතු හද සංසල මෙන්න මේ උත්තර පාඩම් කරගන්න ඕගොල්ලෝ. පවසන්ට තතු හද සංසලා. හද සංසලා කියලා කියන්නේ හදවත ගෙහිනවා සසල වෙලා හදවත ගෙහිනවා හදවත සසල වෙලා හිත සසල වෙලා හදවත ගෙහිනවා නැත්නම් හිත සසල වෙලා පවසන්ත තතු හද සංසල හදවත සසල වෙලා තතු කියලා කියන්නේ තොරතුරු පවසන්න හදන්නේ නැති වේද සෙනේ කියලා කියන්නේ සෙනෙහස නැති වේද සෙනේ හැරයාද ලෙනේ නොදැන වෙනස් වෙලා ලෙනින් හැරයාද කියලා දන්නේ නැහැ මම වලකන්ට බැරි දෙයට පිහිටා වලකන්ට බැරි දෙයක් දැන් කරන්න දෙයක් නැහැ ඉතාම අසරණ වෙලා මේක ඔයගොල්ලෝ බලන වෙලාවේ මේකත් එක්ක පොඩ්ඩක් සම්බන්ධ කරලා ගත්තා නම් ඔයගොල්ලෝ තේරෙන්නේ කොයි වගේද කියලා බලන්න වලකන් සෙනේ හැර යාදලේ ඉන්න උදනම් වලකන්ට බැරි දෙයක පිහිටා ඊළඟට වනු දෙවියනේ අපි දෙවියන්ට කියන්නේ කොයි වෙලාවටද අපි දෙවියන්ට කියන්නේ කරන්නම දෙයක් නැති වෙනවා දැන් මේ අම්මත් එන්නේ අනේ අපි මේ අම්මත් දැන් දෙවියන්ට කියනවා ඉතින් අපිට පේන්නේ මොකද්ද සුප්පා දෙවිය කොයිතරම් අසරණ වෙලාද අපි ප්‍රශ්න වලට විසඳුමක් අපි හොයන්නේ එහෙමනේ අපි ඉස්සෙල්ලා බලනවා අපි සජීව විසඳ ගන්න පුළුවන්ද කියලා බලන්න අපි හිතමු වර්තමානයේ ගැටලුවක් කියලා සජීව විසඳ ගන්න උත්සාහ කරන්න බෑ ඊළඟට මොකද කරන්නේ යනවා පොලිසියෙන් බැලුවෙන් පස්සේ පොලිසියෙන් දානවා උසාවියෙනුත් බැරි වෙනවා. අසාධාරණයක් කරේ මොකක් කරන්නද ඒ. ඊළඟට මොකද කරන්නේ? ඊළඟට ඔන්න දෙවියෝ දේවාලේ පස්සේ යනවා. කරන්නම දෙයක් නැති වුණාම අපි ඒක කරන්නේ. පොලිසියෙන් විසඳ ගන්න බලනවා විසඳ ගන්නවා. උසාවියෙන් විසඳ ගන්න බලනවා විසඳ ගන්නවා. එතනින් එහාට විසඳ ගන්න ක්‍රමයක් නැහැ නේ. ඒක විසඳ ගන්න ක්‍රම තියෙනවා. විසඳ ගන්න ක්‍රම තියෙනවා. සමහර ඉතින් අයහපත් වෙනත් අයහපත් ක්‍රමදී විසඳ ගන්නවා. නමුත් මෙතන අය ඉතාම අසරණ බව පේනවා අසරණ වෙච්ච බව පේනවා මොකද ඇය අවසාන වශයෙන් අපි දෙවියන්ට බුදුන්ට අපි අන්තිමට කියන්නේ අනේ දෙවියනේ අපි මේක අපි බේරලා දෙන්න අනේ දෙවියනේ මෙහෙම උනේ කොහොමද කියලා එහෙම කියනවා දෙවියන්ට බුදුන්ට කියන්න බැරි වෙච්ච එක දැන් මෙන්න දෙවියන්ට බුදුන්ට ඇය කියනවා කොහොමද කියන්නේ වනු දෙවියනේ මා අසරණ නොහැර මම අසරණ කරගත්තු මට පිහිටවන්න දෙවියනේ කියලා කියන්නේ දෙවියන් කියන්නේ මම අනේ දෙවියනේ මොකද්ද මම කරන්නේ මට දෙවියනේ පිහිට වෙන්න කියලා කියනවා ඒකයි මේ කියන්නේ එතකොට මේ මොන වුණත් දෙමාපියෝ ගාව තියෙන සෙනෙහස නැති වෙන්නේ ඒක මේ කියන්නේ හරිද ඊළඟට බලන්න මාපිය පුතුරුනි මා දුවනිනි මාව වෙතින මැන ඔබ දෙදෙනාට කිවිත කිසිවක් තිබේ සිං බව සිං සිවලියේ පැමිණි සංවිධානයක් එනවා ඔයවිල බලන්න වචනේ අප කැඳුවේ කියමු අප කැඳුවේ කීමද කියා දැනගනු කැමැත්තම මෑණියනි අප කැඳුවේ කීමද කියා දැනගනු කැමැත්තම මෑණියනි අපි එන්න අපිට එන්නේ කියලා දැනගන්න කැමැති කියලා කියනවා ඊළඟට දැන් මේ මෙතන ඔයගොල්ලෝ හොඳට තේරුම් ගන්න මේ ඇය දැන් මවක් විදිහට ඇය කරන්න තියෙන හොඳම දේ තමයි මේ වෙලාවේ කරන්නේ මේක හංගගෙන ඉඳලා වැඩක් නැහැ මේක හංගන්න බෑ දැන් උන්ට එන්න වයස වැඩිලා දැන් මේක තව දුරක් තියන් හිටියත් මේ ප්‍රශ්න නැවත නැත මත විතර ඒක උත්තරේ කොහෙද තියෙන වෙලාවේ උත්තරේ දැන් ඇවිල්ලා තියෙන උත්තරේ දෙන්න ඕන වෙලාව ඒ වෙලාවේ මේ දෙන්න කැදලා උත්තරේ දෙන්න හදන්න සුප්පා දේවි වෙනම කියන ප්‍රේමවන්ත දරුවනි මා හිඳුරු කන්නේ මා ආදරණීය දරුවනි මගේ මං කියන දේ ගැන අහගෙන ඉන්න කියමි පොත සැක දුරරා ඔයගොල්ලෝගේ සැකේ නැති කරලා මම මේ
විස්තරයක් කියන හදන්නේ පුවතක් කියන හදන්නේ. ඔයගොල්ලන්ට විස්තරය කියන්න හදන්නේ. අසන නිතියනවා. ඔයගොල්ලෝ හැම වෙලාවෙම අහන ප්‍රශ්නයක් තියෙනවා. ඔයගොල්ලෝ අහන හැම වෙලාවෙම අහන ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නයි. නිතියනා කියලා කියන්නේ හැම විටම. නිතියනා කියලා කියන්නේ හැම විටම. ඔය හැම වෙලාවෙම අහන එතන වරහන් තියෙන එක තුල ලියාගන්න. එතන නිතියනා කියලා කියන්නේ හැම විටම කියන්නේ. මෑණියන් ඔබ දෙදෙනා ගෙවේ කුමරියක් මනා. දැන් අර පරණ කතාව කියනවා. මෑණියන් ඔබ දෙදෙනා ගෙවේ කුමරියක් මනා. පසිඳු මහඟු වංග දේශේ වංග දේශ කියලා කියන වර්තමානයේ බංග්ලාදේශය කියන එක. හරිද? වරහන් ලියාගත්තා කමන්නේ. පසිඳු කියන ප්‍රසිද්ධ. පසිඳු කියලා කියන්නේ ප්‍රසිද්ධ නෙවෙයි. ඉතින් තියලා නෑ නම ලියාගත්තා කමන්නේ. පසිඳු කියලා කියන්නේ ප්‍රසිද්ධ. මහඟු කියන්නේ මහාංග. වංග දේශ කියලා කියන්නේ බංග්ලාදේශ වර්තමානයේ. වංගු රටේ කියන එක. වංග දේශ කියලා වංගු රටේ කියන එක. නරවර හටදා. නරවර කියලා කියන්නේ නරවර කියලා කියන්නේ එතන ඉස්සරහ නේදුරට ලියා ගන්න නරවර කියලා කියන්නේ රජතුමා කියන එක. නරවර කියලා කියන්නේ රජතුමා. නරවර කියලා කියන්නේ රජතුමා. පසිදු මහඟු වංග දේශේ නරවර හටදා. නරවර කියන්නේ රජතුමා කියන. නර කියලා කියන්නේ මිනිස්සයා කියන එක. නරවර කියලා වර කියලා කියන්නේ උතුම් කියන එක. කියන්නේ උසස් කියන එක. නරවර කියලා කියන්නේ මිනිස්සු උසස් වෙක් කියන එක. කියන්නේ අවුද රජතුමා කියන එක. නරවර. සිංහබාහු මේ බලන්න සිංහබාහු ඊළඟට බලන්න. කිම්ද මෑණිනි ඔබ මේ පවසන වදනා. අනේ මෑණිනි ඔබ මොකක්ද මේ කියන්නේ? කිම්ද මෑණිනි? හිතා ගන්නත් බැහැ. එහෙම වෙන්න පුළුවන්ද මේ? හරි පුදුමයි. බලන්න. ඇස්කන් ඇදහිය නොහේය. ඇදහිය නොහේය. ඇසෙන මේ අරුම ඇස්කන් ඇදහිය නොහේය. ඇදහිය නොහේය කියලා කියන්නේ ඇදහිය නොහේය කියලා කියන්නේ විශ්වාස කළ නොහැකිය. වරහන්නද? විශ්වාස කළ නොහැකිය. මේ කොහොම විශ්වාස කරන්නද? ඇසෙන මේ අරුමා කියලා කියන්නේ පුදුම. අනේ මට නම් හිතා ගන්නවත් බෑ මොකක්ද මේ පුදුමය? මොකක්ද මේ පුදුම පිටුවක හතේ සිංහබාහු එනතරම් කෙනෙක් බඳේ පිටුවක හතේ ඔතනරි ඉන්නේ. ඔබ පාමුල හිඳුවාමා වැඩෙන වයස ගැන කුඩා කාලේ මතක් වෙනවා. කුඩා කාලේ මතක් වෙනවා. වැඩෙන වයසේ රාජකථා කීවිතුරු දැන් සිහිවන්නේ. මට තේරුණා. අර පොඩි කාලේ මං ඔයා ගාවට වෙලා ඉන්නකොට ඔයා මට කිව්වනේ රජවරුන්ගේ කතා. එහෙම කියනවා රාජකථා නේ එහෙම කතා කියනවා. විවිධ වර්ගයේ රජතුමාලා ඉන්න කතා එහෙම කියනවා. දැන් මට තේරෙනවා ඊළඟ එදා ඔයා රජවරුන්ගේ කතා කිව්වේ කොහොමද? මේ අහෝ කියනවා මං ඔබ පාමුල හිඳුවාමා වැඩෙන වයසේදී මං කුඩා කාලේ වැඩෙන වෙලාවේ නේ රාජකථා කීවිතුරු දැන් සීවන්නේ මට හොඳට කිව්වනේ රජවරු කියන්නේ. දැන් මට තේරෙනවා රජවරු ගැන කිව්වේ ඇයි? ඒ කියන්නේ ඔයා එන රජවරුන්ගේ ගැන ඔයගොල්ලෝ ඔයා දන්න මොකද ඔයා රජ පෙළපත කියන්නේ. දැන් සීවන්නේ. සැප සයන කියලා කියන්නේ සැප සයන කියලා කියන්නේ ඇඳන. සයනා කියලා කියන්නේ ඇඳන්. සුවඳ බොජු රසවත් ආහාර තුමුල කියලා කියන්නේ විශාල. එතකොට සැප සයනා කියලා කියන්නේ සැප ඇඳන් සුවඳ බොජු කියලා රසවත් භෝජන රසවත් ආහාර කියන එක. තුමුල මාලිගා කියලා කියන්නේ විශාල මාලිගා. තුමුල මාලිගා විශාල මාලිගා. ඈ සම්පත් කියලා කියන්නේ ආදී සම්පත් නැත්නම් ආදී වටිනා වස්තු දේපල. ආදී වටිනා වස්තු දේපල. හැරදා ඇයි මෙලෙස වෙසෙන්නේ? හැරදා මොකද? අතහැරදා බලන්න ඒ තරම් වටිනා දේවල් අතහැරදාලා ඇයි මෙහෙම ඉන්නේ? ඔබ මෙතන තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. දැන් සිංහබාහු කියලා කියන්නේ මිනිස්සෙක්. සිංහයා කියලා කියන්නේ සත්වෙක්. එතකොට සිංහබාහු මිනිස්සෙක් සිංහා කියන්නේ සත්වෙක්. සිංහයා ගාව ඕන් ගාව සිංහයා සහ රූපාදේවිය දාව සතෙක් ඉපදුනා නම් සිංහබාහු ඉපදෙන්නේ නැත්නම් සිංහ සීරිය කියන සතෙක් ඉපදුනා කියලා හිතමු. ඔකේ මේ කියන කතාවට එහෙමත් වෙන්න පුළුවන්. අපි හිතමු එහෙම උනි ඉපදුනා කියලා සිංහයා සතෙක් නිසා සිංහයා දාව ඉපදෙච්ච දරුවා සතෙක් ඉපදුනා නම් එයා ඉපදුනා නම් මේ වයසින් වෙලෙදී මේ කිසි ගැටලුවක් ඉන්නේ නැහැ. වයසේදී මෙහෙම ගැටලුවක් ඉන්නේ නැහැ. දැන් මේ ඉපදිලා ඉන්නේ කවුද? මිනිස්සෙක්. සතුන්ගේ මනස ක්‍රමානුකූලව තියුණු බුද්ධියක් බවට පත්වන්නේ නැහැ මේ විදිහට මිනිස්සෙක්ව. මිනිස්යාගේ ස්වභාවය තමයි
බොහොම තර්කන ශක්තියෙන් වැඩි මිනිසෙක් බවට පත් වේ. ඒක තමයි ස්වභාවය. ඒක නිසයි මෙහෙම වෙන්නේ. ඒක නිසා මෙහෙම වෙන්නේ. සතෙක් දාව ඉපදුනා මිනිස්සෙක් නම් ඒක එහෙම වෙනකො දන්නවා කපුටාගේ කූඩුවේ කොහා පිටර දාලා කුඩා කාලේ කොහා පැටවට ගින්නවා. නමුත් කොහා පැටවට ඩිංග ලොකු වෙනකොට සතේ දාන්නේ කොහා වගේ. දැන් මොකද කරන්නේ? කපුටා මොකද කරන්නේ? එලවල දානවා. කපුට කුඩුවේ ඉන්නේ කපුටෝ නෙවෙයි කොහා පැටව කියලා දැනගත්ත ගමන් එලවල දානවා. ඒක අර මොන වුණත් ඒතෙන්ට යනවා. දැන් මේක හිම නෙවෙයි මේක මිනිස්සෙක්. මිනිස්සෙක් වුණා මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම මනස දියුණු වෙනවා ක්‍රමානුකූලව වැඩනකොට තරක කරනවා. තරකත් එක්ක ජීවත් වෙනවා. මිනිස්සයා කියලා කියන්නේ හැම වෙලාවෙම දියුණු වෙන සත්වෙක්. ඒක එහෙම තමයි. සතුන් එහෙම නෑ. සතුන් ඒ තමන්ගේ ස්වභාවය එන්න දෙක තමයි. ඒ නිසා උහි හිටියත් මිනිස්සයාමයි බව මෙතනින් අපිට පැහැදිලිලා පේනවා. බලමු තා කොටසක් කතා කරලා අපි එදින්නේ කොටසට යමු. ප්‍රශ්නයක් තියෙනවා වශයෙන් කතා කරලා ඊළඟට බලන්න. සිංහ සීවලි දැන් සිංහ බාවගේ ගැටලුවට දැන් උත්තරයක් හම්බුණා. සිංහ බාව දැනගත්ත දැන් මම පුංචි කාලේ මාව උකුලේ තියාගෙන මට රජතුමාගේ කතා පිළිබඳව විස්තර කරන ආකාරයක දැනගත්තා. මට හිතුණා මේක මොකක්ද තියෙන දැන් තේරෙනවා ඒ එහෙම කිව්වේ කියලා. දැන් බලන්න ඊළඟට. සිංහ සීවලි දුව මොකද්ද කියන්නේ? රාජකුමරියෝ පළඳින රන්මිණි බරණ. රාජකුමරියෝ රන්මිණි බරණ පළඳින රන්මිණි බරණ කියන්නේ රත්තරන් මණික් ආභරණ. රන්මිණි බරණ කියන්නේ රත්තරන් මණික් ආභරණ. සිනිඳු වස්ත්‍ර හැඳලාරන් නිරිමෙඩි සකලා ඉස්සර ලියාගෙන ඉස්සෙල්ලා. ඉස්සර ලියාගන්න මොකද්ද? රත්තරන් මණික් ආභරණ. රත්තරන් මණික් ආභරණ. රාජකුමරියෝ පළඳින රන්මිණි බරණ. දැන් බලන්න උතර මෙතන හරිම තීක්ෂණ දෙයක් මෙතන මේ කියන්නේ මේ දෙක මම අවසන් කියන්නේ. මොකද වෙනස? රන්මිණි බරණ සිනිඳු වස්ත්‍ර හැඳලාරන් මිරිවෙඩි සංගලා. මිරිවෙඩි සංගලා කියන නගුල ගාවත් ඇති මිරිවෙඩි සංග පාවහන් ජෝඩුව. මිරිවෙඩි සංගලා. පාවහන් ජෝඩුව. මිරිවෙඩි සංගලා. පාවහන් ජෝඩුව. හැම කෙනෙක්ම මේ වචන ලියා ගන්න මොකද මේ විභාගෙදී අහනවා ලිහිල් වශයෙන් ලියන තැන් වලදී හරිද? පාවහන් ජෝඩුව. පින්පිඩ කියලා කියන්නේ පින් සමූහය. පිටක් කියලා කියන්නේ සමූහයක් නැත්නම් කොටසක් වගේ. පින් කැටයක් අපි ඔයා නිකන් පින් කැටේ වගේ කියලා කියන්නේ අන්නේ නේ. පින් කැටේ කියලා පන්සලේ පින් කැටේ නෙවෙයි. පින් කැටය. පින් කැටයක් වගේ. පින් පිඬ වගේ. නැත්නම් පින් සමූහය. වෙනි මාමෑණිය. පින් කැටයක් වගේ ඉන්න මගේ අම්මා. මාමෑණිය. ඇයිද වල් කතා. වල් කතා කියලා කියන්නේ මේ වල් කතා කියලා කියන්නේ මොකද්ද? වල් කලා කියලා කියන්නේ ඊට පොඩ්ඩක් කලින් තියෙන කොටස නේද? මිනිසාර පින්න මෑණිය කියරු නොවලහා කියලා කියන්නේ නොසංගවා වල් කතා නෙවෙයි වල් කලාදී හරි. ඇයිද වල් කලා පුරවාලෙන තුල ඉන්නේ? ඇයිද වල් කලා පුරවා ලෙන තුල ඉන්නේ? ඇයිද වල් කලා පුරවා ලෙන තුල? වල් කලා කියලා කියන්නේ ගස්වල අතු. ඇයිද වල් අතු පොතු වගේ දෙයක් වල් කලා. දැන් බලන්න මේ අම්මා තමන් කාර්යභාරය ඉටු කරපු හැටි. මොකද්ද කාර්යභාරය මෙතන ඉතු මාවක් විදිහට තමන් කාර්යභාරය ඉටු කරලා තියෙනවා. පුතා පුංචි කාලේ පුතාට කියලා දෙන්නේ කවුරු ගැන? වීරයෝ ගැන. වීර කතා. දරුවෙක් පිරිමි දරුවෙක්ට එහෙම තමයි කරන්නේ. දැන් සිංහ සීවලිට අම්මා මොනවද කියලා තියෙන්නේ? අලංකාරය හොඳ ලස්සනට ඉන්න විදිය. අලංකාර ලස්සනට ඉන්න විදිය තමයි කියලා දෙන්නේ. එතකොට ඒක තමයි වෙනස. ඒක හරියට දැනගෙන කරලා තියෙන්නේ. හරිද? හරි. බලන්න. තා පොඩි කොටසක් කතා කරලා මම මේක නවත්තනවා මෙතනින් මේ කොටස. ඊළඟට මේ සුපාදේවි සිනිඳු වස්ත්‍ර මිනියබරණ තුමුල මාලිගා කියන්නේ මොකක්ද කියලා කලින් දුන්නා. තුමුල මාලිගා කියලා කියන්නේ විශාල මාලිගා, මහා මාලිගා කියන විශාල මාලිගා. සුවඳ සැපසයන මිරිවෙඩි සංගලා. සුවඳ බොජු සැපවත් එඳ මිරිවෙඩි සංගලා කියලා කියන්නේ පාවහන් යුවලවල් මේ සියල්ල හැරදාමම ආවෙමි වලට. ආවෙමි වලට කියලා කියන්නේ කැලේට කැලේට. ආවෙමි කැලේට. වෙසෙන ලෙසා ඔබ පියමා සමිඳුන් සමග. ඔබේ පියාවන මාගේ සාපුරුෂයත් එක්ක ජීවත් වෙන තමයි මෙහෙට ආවේ කියලා කියනවා. සිංහ බව සිංහ. ඇයිද පියාණන් සමග ලෙනෙහි වෙසෙන්නේ? මෙතන මම අවසන් කරනවා.
මේ කොටස හැරදාමා ඒ රාජේසුරු කියන රජවරුන්ට අයිති සැප සම්පත්. රජවරුන්ට අයිති සැප සම්පත්. රාජේසුරු කියලා කෙනෙක් හිතන ලියා ගන්න. රජවරුන්ට අයිති සැප සම්පත්. උවදුරු කියලා කියන්නේ උවදුරු අතරේ කියලා උවදුරු කියන්නේ කරදර. කරදර. හිංසා පීඩා. කරදර හිංසා. නැත්නම් කරදර කියලා කොහොමද කමක්. ඍෂි නොවේද මාපියාට. ඍෂි කියලා කියන්නේ කැමති කියන එක. ඍෂි නොවේද මාපියාට කැමති නැද්ද කැමති කැමැත්ත තිබුණ නැද්ද මාපියාට? වාසි මාලිගය. අපි තාත්තා කැමතුනේ නැද්ද මාලිගාවේ? ඒක මේ අහන්න. සියුමැලි කියන්නේ මෘදු කියන එක. උරුබෝටි කියලා ගන්නද? ඔබ කැටුව ඉන්ට මේ වනාන්තරේ. ඔබ මේ වනාන්තරේ ජාගෙන එන්නේ එහෙම මොකද කියලා මේ අහන්න. හරිද? හරි. එහෙනම් ඔන්න මම අදට මේ කොටසෙන් හමාර කරන අවසන් කරනවා. ඒකට සම්මත කතා කරනවා අපි ආපහු නැවත යනවා මේ නිබන්ධනයේම මුලට මේ නිබන්ධනයේ මුල කොටසට යනවා අපි සාකච්ඡා කරා කලින් දවසේ ඒකේ ඉතිරි ටික පිළිබඳව පොඩි අදහසක් එකතු කරන්න තමයි හදන්නේ හරිද පොඩි කොටසක් ගොඩක් කරගන්න නෑ මම ඒකේ පොඩි කොටසක් ගන්න හරි සෝරි සමාවෙන්න ඊට කලින් පොඩි වැඩක් තියෙනවා එක ප්‍රශ්නයකට මම ඔබගේ අවධානය යොමු කරනවා මේ වෙලාවේ පිටු අංක 12 පාඩම අවසානයේ තියෙන ප්‍රශ්නේ පිටු අංක 12 චරිත පිළිබඳ පිටු සුප්පාදේවිය සිංහයා සිංහබාහු සිංහසීවලී යන චරිත විමසීමක් කරනවා සුප්පාදේවිය සිංහයා සිංහබාහු සිංහසීවලී යන චරිත පිළිබඳ විමසීමක් කරනවා දැන් අපි එක චරිත පිළිබඳ පොඩි අදහසක් මෙතන එකතු කරලා තියෙනවා ඔයගොල්ලෝ ඒව බලා ගන්න අවශ්‍යයි බලන්න ඉස්සෙල්ලාම තියෙන සුප්පාදේවියගේ චරිතය දැන් ඔබ කරන්න ඕනේ මේකයි මෙන්න මේ මන් දීලා තියෙන කරුණු වලට ගැලපෙන උද්දෘතය බැගින් පාඩම් කරගන්න මම කියන තායිතරක් මොකද කරන්නේ දැන් තමයි සුප්පාදේවියගේ චරිතයේ ලක්ෂණ කීපයක් මම එකතු කරලා තියෙනවා අංක දාලා ලියා ගන්න දෙන්න අංක දාගන්න අංක දාලා නැහැ පළවෙනි එක දරුවන්ට සැමියාටත් එකසේ ප්‍රේම කළ කාන්තාවක් අංක දාලා ලියා ගන්න ඕමිලක අංක දාගන්න එකට දරුවන්ට සැමියාට එකසේ ප්‍රේම කළ කාන්තාවක් දැන් ඔයා මේකට දාලා උද්දෘතේ පළවෙනි වචන දෙක තුන එතන ඉස්සරහින් ලියනවා ටිකක් දාලා උදාහරණයක් දරුවන්ට සැපෙන එකසේ ප්‍රේම කළ කාන්තාවක් කියන එකට උද්දෘතයක් අපි ගන්නවා නම් ඒ අන්නේ ගන්න උද්දෘතේ කියන්නේ පාඩමේන උද්දෘතේ පුංචි කොටසක් මෙතෙන්ට ලියන්න. සැමියාට ප්‍රේම කළ කාන්තාවක් කියලා පෙන්නන උද්දෘතයක් දෙකක් මෙතන ලියනවා. බලමු අපි ඒක අරගෙන. ඔයා හොයන්න ඕන මම මේ නිකන් පොඩක් කඩේ උදාහරණයක් කියන්නම්. හරිද? බැරිනො මම ඊළඟට දෙන්න. උත්සාහ කරන්න දෙන්න යන උද්දෘතය. පළවෙනි එක නම් මොකද්ද? සුප්පාදේවි චරිතයේ පළවෙනි ලක්ෂණය මොකද්ද? දරුවන්ට ස්වාමියාට එකසේ ආදරය කළා, ප්‍රේම කළා. ඒකට ඕන තරම් අපිට කියන්න පුළුවන් ඒගේ චරිත සම්බන්ධයෙන් කතා. පුළුවන් නේද? පුළුවන්. දැනටත් අය මේ බලන්න මේ මම උදාහරණයක් කියන්නම්. මෙන්න මෙහෙම එකක් තියෙනවා. සුප්පාදේවිය වෙනවා කියනවා. මේවන් බස් දොඩනු පිම ඔබ පියා හැරදමා යා හැකිද මේනේ අප නැතිව පියා ඔබ ලය පෙළි මෙරියයි පුරුදු වූ වනවාසි මෙහි සැපද නොසෑහෙද ඔබ පියා සමගිනා මෙතෙක් කල් වින්දමා කොයිතරම් ප්‍රේමයෙන් කටයුතු කරලා බලන්න සිංහසීරිය දැන් සිංහ බහුව බලන්න අයි කොටස මෙන්න මෙහෙම කියනවා දෙවියන්ට බාරයි මා සමිදා මා වෙත නොවෙනුව ස්කෝපා දරුවන් සඳහා කරණි විබන්දා එන්නේ කියන්න පුළුවන් හොඳ උදාහරණයක් විදිහට දෙවියන්ට බාරයි මා සමිදා කොහොමද ඉන්නේ අවසාන ඔයගොල්ලෝ අවසාන කොටසේ තියෙන්නේ දෙවියන්ට බාරයි මා සමිදා මා වෙත නොවෙනුව ස්කෝපා දරුවන් සඳහා කරණි විබන්දා යකුදින්ද මේ කරන්නේ දෙවියන්ට බාර කරනවා මගේ සාම්ප්‍රදාය දිවියෝ බලා ගන්න ඕන දිවි මගේ සාම්ප්‍රදාය බලා ගන්නවා කියලා දෙවියන්ට බාරයි මා සමිදා මා වෙත නොවෙනුව කෝප මාත් එක්ක තරහ වෙන්න එපා මාත් එක්ක කෝප වෙන්න එපා දෙවියන්ට බාරයි මා සමිදා
දරුවන් සඳහා කරන විබන්ධ. දරුවෝ හින්දා මම මේක කරා. එහෙනම් ඔන්න අපිට පේනවා ඒකේ කොටස් එක. මේක තමයි හොඳ උදාහරණය. දෙවියන්ට බාරයි මහතන්දා අමාවිත නොනෝය කෝපා. දරුවන් සඳහා කරමින් විබන්ධා සීවේ හැමකල් අද ශෝකේ සමාවුණු ඇත වරදා. ඒක තමයි හොඳ උදාහරණය. මොකටද උදාහරණයද? දරුවන්ටත් ස්වාමියාටත් එකසේ ප්‍රේම කළ ආදරය කළා කියන එකට හොඳ උදාහරණය ඒක තමයි. ඊළඟට බලන්න දෙවෙනි කාරණාව කායිකවත් මානසිකවත් දරුවන් හා සැමියා වෙනුවෙන් සැලකිලින් ගෞරවයක් දැක්වූ කාන්තාව. කායිකවත් මානසිකවත් දෙකෙන්ම බැහැ වෙලා බැලුවේ දරුවන් හා සැමියා වෙනුවෙන් තමයි. හැමදේම කරේ දරුවන් සැමියා වෙනුවෙන් කියලා පේනවා සුප්පාදී විතරදී. මුල් ලියන්න උත්සාහ කරන හොයාගන්න උත්සාහ කරන බැරිනොත් අපි දැන් උත්සාහ කරනවා. දෙවෙනි කාරණාව. තුන්වෙනි කාරණාව ඇයගේ මුදුමුලක් ගත් ස්වභාවය ඇති කාන්තාව. ඇයි තාම මුදුමුලක් කාන්තාවක්. ඇයි ඉතල එහෙම හිත විද්දවන සාමියාගේවත් දරුවන්ගේ ස්ත්‍රීත්වයට කැමති කාන්තාවක්. තාම මුදුමුලක් ගතිය ඇති කාන්තාවක්. ඊළඟ සාම්ප්‍රදායික කාන්තාවකි මාවකි බිරිඳක. සාම්ප්‍රදායික කාන්තාව. මොකද සාම්ප්‍රදායික කාන්තාවගේ ස්වභාවය? සාම්ප්‍රදායික කාන්තාවගේ ස්වභාවය මොකද? සාම්ප්‍රදායික ඉතාම ගෞරවයෙන් ඉන්න සාම්ප්‍රදායික කාන්තාව. ගෙදර වලට ඔක්කොම කරගෙන ඉන්න සාම්ප්‍රදායික කාන්තාව. වර්තමානයේ නෑනේ. වර්තමානයේ කාන්තාව හම්බ කරන්න යනව නේද? ඒක ඔක්කොම කරන. එතකොට අර සාම්ප්‍රදායික කාන්තාවෙන් එහා ගිහලා හරි හම්බ කරගෙන ඉන්න දරුවන කන්න මොකද? ලීඩික් කරනවා. ඉස්සර කාන්තාව එහෙම නෑ. සාම්ප්‍රදායික කාන්තාව. ඇය දරුවන බලාගෙන ඉන්න කාන්තාවක් මිත්‍ර කාන්තාවක්. ඒක තමයි ඔක්කොම සාම්ප්‍රදායික කාන්තාව. උපාදේවික සාම්ප්‍රදායික කාන්තාව. ස්වභාවයෙන් පෙන්නන. ඇය මවක් බිරිඳක්. හොඳ මවක් හොඳ බිරිඳක් කියන එක මේ කියන්නේ. ඊළඟ කාරණා පස්වෙනි එක උද්ගත தත්ත්වය හැම අපහසුයේ වද නිවැරදි ඇයට හැගෙන තියෙන ගන්න. දැන් දැනට වඩාත්ම ගැළපෙන තීරණ ගන්න ඕනේ අම්මගෙනි. අම්මගෙනි හැටි ඒකයි. මම වඩාත්ම හොඳ උත්තරයක් හොයන ප්‍රශ්නයක් ආවා. දැන් මේ වෙනදිත් ඒක කරන්නේ උද්ගත தත්ත්වය හැම අපහසුයේ වද නිවැරදි සමහර ගොඩාක් අමාරු තීරණ ගන්න. ඒත් එක්ක ගන්නවා අම්මා. දැන් විතරක් කරන්නේ දරුවෝගේ යහපතේ තීරණ ගන්න. ඊළඟට වරක දායක ප්‍රේමය හා පතින ප්‍රේමය අතර අසරණුකම් දායක ප්‍රේමය කියලා කියන්නේ දායක ප්‍රේමය කියන්නේ දරුවන්ට තියෙන ප්‍රේමය. දරුවන්ට තියෙන ආදරය. ඊළඟට වරක දායක ප්‍රේමය හා පතින ප්‍රේමය. පතින ප්‍රේමය කියලා කියන්නේ බිරිඳක් නැත්නම් බිරිඳක් විතර තියෙන ප්‍රේමය මේ දෙක අතරින් ඇය තාම අසරණ භාවයටපත් වෙනවා. දරුවෝ තෝරගන්නවද සාම්පුරුෂයා තෝරගන්නවද? එතනදී බලන්න විතරක් ආදරය කරපු සාම්පුරුෂයා නේද? එයාගේ මේක සරල ප්‍රේමයක් නෙවෙයි මේක. මේක ජෝතිෂයේ නැත්නම් නක්ෂත්‍රයෙන් බව බැඳුණු ප්‍රේමයක්. උපතින්ම දැනගත්ත මොහු මම විවාහයෙන් මෙහෙම කෙරෙන්නේ ඒ තරම් බැඳුණු ප්‍රේමයක්. ඒ තරම් බැඳුණු ප්‍රේමයක් බලන්න දරුවෝ නිසා ඇය අතහරින්න තීන්දුව කරනවා. ඒකෝර කොයිතරම් අසරණ භාවයට පත් වෙන්න බැරිද? ඇය පතිනියක් විදියට. දරුවෝත් එක්ක යනවද? සාම්පුරුෂයත් එක්ක ඉන්නවද? කොයිතරම් අසරණ නැති කියලා ඔබට තේරෙන්නේ. ඒකෝට එහෙම දාරක ප්‍රේම සහ පතිනි ප්‍රේම අතර අසරණ වෙච්ච කාන්තාවක් බවට මෙතන කතාවක් කියනවා. හරිද? ඊළඟ සමාජයේ සමතර දරුවන්ගේ සමතෙන් දෙඩිව කටයුතු කරන හැම වෙලාවෙම දරුවෝ ගැන තමයි දරුවෝගේ යහපත තමයි සාකච්ඡා කරන්නේ. දරුවෝගේ යහපත තමයි හැම වෙලාවෙම හිතුවේ. ඒක නිසා තමයි දරුවෝ ඉන්නේ දරුවොත් එක්ක යන්නේ. ඒක පේනවා. ඒ තරම් හොඳ කාන්තාවක්. දෙඩි චිත් පීඩාවට මුහුණ දීමට සිදුවන තැනැත්තිය. දැන් චිත් පීඩාවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඔබ දන්නවා ඇය උපතින් ඉඳලා මෙහෙම පීඩාවන්ට ලක් වෙච්ච කාන්තාවක්. උපත්ීමේ ඇයට ලැබුණු අනාගතයේ පිළිබඳව අනාවැකී තරම් යහපත් නැහැ. ඇය හිර කරලා දැම්මු චිත්ත පීඩාවටපත් වුණා. ඊළඟට ඇය විවාහ ඇය සම්පූර්ණ ගෙදරින් ගත්තලා තනින් ගමන් කරනකොට මේ වනයේදී මේ හමුවන්නේ ඒ එතන චිත්ත පීඩාවටපත් වෙනවා. දැන් දරුවෝ ලැබිලා දරුවෝ යන්න හදනවා. ඇය චිත්ත පීඩාවටපත් වෙනවා. ඒ විතරක් නෙවෙයි අවසාන වශයෙන් මේ නාට්‍ය අවසානයේ ඔබ දන්නවා ඇය ගොඩාක් චිත්ත පීඩාවටපත් වෙනවා. මොකද සාම්පුරුෂයා තමන්ගේ සාම්පුරුෂයා දෛවයෙන් තමන්ට හිමිච්ච තිබිලා තිබුණු වස්තුව තමන්ගේ ආදරණීය සාම්පුරුෂයා අහිමි වෙනවා. කුමක් නිසාද? තමන්ගේ දරුවාදී බලන්න කොයිතරම් අසරණවන්ට ඇද්ද? ඒ තරම් ප්‍රේම කරන තමන්ගේ සාම්පුරුෂයා ආදරණීය සාම්පුරුෂයා තමන්ගේ දරුවෙක් අතින් අභාවයට ඇද්ද? මේක කොයිතරම් අසරණ භාවයටපත් වෙනවද? දැවි චිත්ත පීඩාවෙන් කටයුතු කරන විච කාන්තාවක් තමයි. ඒතොර ඇත්තටම අපි ගත්තොත් එහෙම සාම්ප්‍රදායික අපේ ගෙදරට කොටු වෙලා හිටිය කාන්තාවට මේ වගේ යම් චිත්ත පීඩාවකට මුළු ජීවිත කාලෙත් පත් වෙන්න සිදුවලා තියෙනවා. හොඳ සාම්ප්‍රදායික හමුුන් නැතුව එතනදි ඒ ලැබෙන්නේ. කාන්තාවක් කියලා කියන්නේ ඔබ දන්නා මොනිකරුවන් ප්‍රතිපද කියන සුවිශේෂ කිවියක්. ඇය කාන්තාවගේ උපත ඉඳලා විපත දක්වාම සිදුවීම් සමුදායක් විවරණය කරන නිර්මාණයක් තියෙනවා. ඔබේ යෙහිදී ඇයගේ හැණිය කියලා ඒකේ විස්තර කරන කාන්තාවකට සමාජය තුළ අත්දලා තිබෙනවා. දැන් මේ කතාව තුළ මේ කාන්තාවට මේ තත්ත්වය ඉදිරියට මේක තමයි සමස්තයක් විදිහට පැරණි සමාජයේ කාන්තාවට අත්දලා තිබුණා. ඊළඟ දැන් මේක ගොඩක් විසඳලා තියෙන්නේ. යම් තැන්වල පොඩි දේවල් තියෙනවා. නමුත් සමස්තයක් විදිහට ගත්තාම අද සමාජයේ කාන්තාව යම් කිසි මට්ටමකින් පැරණි සමාජයේ මේ කියන සාම්ප්‍රදායික කාන්තාවට වඩා
සුප්පාදීවි කියන සමාජීය කාන්තාවරු වඩා යම් කිසි ජයග්‍රහණ ප්‍රමාණයක් ලබාගෙන බොහොම නිදහසේ කටයුතු කරන කාන්තාවන් සමාජයෙන් බඩපත් වෙලා තියෙනවා. නමුත් ඉදා සමාජයේ කාන්තාව කියන ඉතාම පීඩනයටපත් වෙන මනමේ නාට්‍යම් බලනකොට මනමේ නාට්‍ය මනමේ කුමරිය මනමේ කුමාරත් එක්ක කුමාරට විවාහ වෙන්නේ මනමේ කුමාරට තිබුණු ප්‍රේමයේ සාධන සනවේනේ. මොකද හේතුව? එකම හේතුව තමයි නිසාපම කාචාර්යතුමාගේ දුවණිය වීම. ඒ දුවණිය වීම නිසා මොකද වෙන්නේ? දක්ෂම ශිෂ්‍යයා නිසා විවාහ කරලා දුන්න නිසා. එන්න මොහොත් එක යන කොහොම යන්නේ? පැරණි සමාජය එහෙමයි. ඒ නිසා එහෙම කාන්තාවක් පිළිබඳව මේක සාකච්ඡා කරන්නේ වර්තමාන සමාජයේ කාන්තාවක් මේ තරම් අසන බාහිරපත් වෙන්නේ. ඊටාම අවම ප්‍රමාණයක් ඉන්නේ පැරණි සමාජයට වඩා වෙනස් වර්තමාන සමාජයේ. දැන් නම් වෙලාවක් ටිකක් ගෙවිගෙන යනවා. මම ඊටාම ඉක්මනින් ඉතිරියක් සාකච්ඡා කරනවා. මෙතන කරුණු වලට කරුණු තියෙනවා 8ක්. රෝමි ලක්ෂණ කෙනෙකුට 4 5 6 කියලා දාගන්න. ඊළඟට සිංහයාගේ චරිතය ගත්තොත් සාකච්ඡා කරන වෙලාව මදි ඇත්තටම. පොඩක් විතරක් බලන්න. ගැටලුවක් තියෙනවා අහන්න. සිංහයාගේ චරිතය. නූතන මධ්‍යම පාන්තික පියෙකුගේ චරිත ලක්ෂණ ඇති අයගේ. නූතන මධ්‍යම පාන්තික සිංහයාගේ චරිතය ගත්තොත් නූතන මධ්‍යම පාන්තික පියෙකුගේ චරිත ලක්ෂණ. මධ්‍යම පන්තියක් කියලා කියන්නේ ධනපති පන්තියක් නෙවෙයි. නිර්ධන පන්තියක් නෙවෙයි. පන්ති දෙක අතර ඉන්න සාමාන්‍යයෙන් ජීවත් වෙන්න විරදම් පිරිසක්. දුප්පත්වත් නෙවෙයි, පොහොසත්වත් නෙවෙයි, මධ්‍යම. එන්නේ එහෙම පවුලක. තමයි ඕගොල්ලෝ අපි සාහිත්‍ය පවුල් වල පියෙකුගේ චරිත ලක්ෂණ තමයි පෙන්නු කරන්නේ. එහෙම පියෙක්ගේ කටයුතු කරන. උද්දේශ වේස මහන්සියලාගේ දෙට හරි හම් කරගෙන ඇවිල්ලා නේද? දරුවෝ වෙනුවෙන් තමන් වෙනුවෙන් කටයුතු කරන පියෙකුගේ ස්වභාවයත් තමයි කියන්නේ. මධ්‍යම පාන්තික පියෙකුගේ චරිත ලක්ෂණ. කොයි වගේද කියලා අපි ගත්තොත් එimhe අපිට තේරෙනවා. ඔව් ඊටාම වෙනස් විදිහට හිතන්නේ. හරිද? ඒක තමයි මේ කියන්නේ. බිරිඳටත් දරුවන්ටත් අතිශය ප්‍රේම කළ අයෙක්. අපිට ඒක පේනවා කතා බැලුවත් පස්සේ දරුවන්ට බිරිඳ ඉතාම දැඩිලෙස ප්‍රේම කරා. ඒක නිසා තමයි ගිහිල්ලා හරි හම් කරන් වෙන කන්න බොන්න ටික දුන්නේ. ඒක නිසා තමයි ගුහාව වෙන අතුරු ආන්තර වෙන සතුන්ගෙන් විය හැකි කරදර පීඩා වලින් ආරක්ෂා කර ගන්න ඕන නිසා තමයි ගල් ගුහාව ඇතුළට දාලා වහලා තිබුණේ. ඒකෙන් කියන්නේ නැතිනම් එයා නපුරෙක් විදිහට සිංහෙක් විදිහට කටයුතු කරා කියලා. සැබෑ ප්‍රේමවන්ත ආදරණීය පියෙක් විදිහට කටයුතු කරේ. ඒකයි එහෙම ආරක්ෂා කරන්නේ. එළියට ගියොත් වෙන සතුන්ගෙන් කරදර වෙන්න පුළුවන්. වෙන අතුරු පතර ඇති වෙන්න පුළුවන් කියන විශ්වාසය තමයි එහෙම කරන්නේ. ඊළඟට බිරිඳතර දරුවන්ට ආරක්ෂා කිරීම ප්‍රමුඛ සැලකුවයි. දැඩිලෙස සැලකුව තමන්ගේ දරුවන්ගේ ආරක්ෂාව. පියෙක් කියලා කියන්නේ ගෙදරක සාම්පුරුෂයෙක් කියලා කියන්නේ ඒ ගෙදර දරුවන් බිරිඳ ආරක්ෂා කරන ඒ ඔවුන්ගේ ආරක්ෂකයන් බවටපත් වෙන හැම නිවසකම අපේ වර්තමාන සමාජීය බව. ඒක ඔහු කරා. ඒකේ මම හිතන්නේ වරදක් නැහැ. ඊළඟට කුටුම්බය පෝෂණය කොට සතුරු නැයි. කුටුම්බය පෝෂණය කොට සතුරු නැයි කියලා කියන්නේ ගෙදරට අවශ්‍ය කරන ඒ කිසිදු අඩුවක් නොවන අවශ්‍ය කරන හරි හම්බ කරන දේවල් කරලා සතුටු වෙන කෙනෙක් තමයි තාත්තා කියලා කියන්නේ. තාත්තා හම්බ කරන්නේ Tamanට නෙවෙයි. ගෙදරට හම්බ කරන. ඒක තමයි සුවිශේෂත්වය. තාත්තා හම්බ කරන්නේ ගෙදරට. ඒ ගෙදරට හම්බ කරලා ඒ දරුවන්ට කන්න බොන ටික දීලා අඳින්න ටික දීලා ඒකෙන් සතුටු වෙන කෙනෙක් තමයි මේ තාත්තා කියලා කියන්නේ. යන්නේ එහෙම චරිතයක් දැන සිංහයා කියලා කියන්නේ. සිංහයා කියන්නේ තමන්ගේ දරුවන්ට බිරිඳට කන්න බොන ටික ගෙනත් දීලා උන්ට ආරක්ෂාව සපයලා ඒ පවුල් එක්ක ආරක්ෂා කරන්න අවශ්‍ය කරන කටයුතු කරලා කටයුතු කර කෙනෙක් ඉතින් ඔහු තාම හොඳ පියෙක් මේ කියන අවස්ථාවේ සිංහයා කියන එක. කරුණු හතර පිළිබඳව දාලා විස්තරයෙන් මේ සාකච්ඡා කරමු කවුරුද? හරි ඊළඟට. සිංහබාහු. අවිනාඩි 5ක් සිංහයා සිංහබාහු. වයින් වෙන විචාරශීලී කාට විචාර කියන්නේ විචාර කරනවා. තරක කරනවා. ඒක එහෙම වෙන්නේ කොහොමද? මෙහෙම වෙන්නේ කොහොමද? ඕගොල්ලෝ වගේ. ඕගොල්ලෝ තර්කයෙන් හසු කරගන්න බොහෝ දේවල්. සිංහයත් ඒ වගේ ඕගොල්ලෝ වගේ මම කිව්වා මෙතන ඉන්න පිරිමි දරුවෝ සිංහයත් කිව්ද තමයි කටයුතු කරන්නේ. සිංහබාහු කෙනෙක් විදිහට තමයි කටයුතු කරන්නේ. සිංහබාහු කියලා කියන්නේ නූතන පරම්පරාවේ තරුණයෙකුගේ සිතිවිලි උදාහරණ චරිතයක් නාට්‍ය තුල. ඒකට ඔහු ඉතාම විචාරශීලීව තමයි. අවිචාරශීලීව විචාරශීලී. තර්කානුකූලව කටයුතු කරන්නේ. සිංහබාහු කටයුතු කරන්නේ එහෙමයි. එතකොට ධෛර්ය සම්පන්න කටයුතු කරන යෞවනේ අපි බැරි වැඩ කරන්න උත්සාහ කරනවා නේද? දහම් බව කරන්න කියලා කරන්න උත්සාහ කරනවා. උත්සාහය තරුණයෙකුගේ ස්වභාවය. කරන්න බැරි වුණත් උත්සාහ කරනවා. හැබැයි මේ අපි සමහර දේවල් අපි කරන දේවල් හරියම මේ බලන්න සිංහයා මොකද කරන්නේ? ගල් දොරේ හට කරලා කරන්න පුළුවන් කියලා බැලුවා කරන්න පුළුවන්. බලන්න ධෛර්ය සම්පන්නයි. කොහොම හරි කරන්න ඕන වැඩේ කරන කෙනෙක්. ඍජු ගුණයෙන් එදිතරව සියයිතින් වෙනුවෙන් කටයුතු කරන අය. කෙලින් තීන්දුව කරා. කරන එක කරා. අපිත් එහෙමයි. ඔගොල්ලොත් එහෙමයි. කරනවා දැන් වයසේ හැටියේ. නේද? ඒ වයසේ හැටි. ඒ වයසේ කරන ඕනේ කියලා හිතනවා. ඒ දේ කරනවා. ඒ කොහොම හරි හොඳ දෙයක් කියලා තමයි තේරෙනවා. විචාරශීලීව කටයුතු කරන එක කියලා. ඒකනේ. විචාරශීලීව නෙවෙයි. ඒ වැඩි කරනවා. විතක ආවේගශීලී කටයුතු කරනවා. ආවේගශීලීව කටයුතු කරනවා. තරුණයෙකුගේ ස්වභාවය ඒකයි. තරුණ එකතු වුණාන් පස්සේ මොන වෙනවද කියලා කියන්න බෑ. බැරි තැනකදී. ආවේගශීලීව කටයුතු. තනි වෙනන් පස්සේ නේ. ආවේගශීලීව කටයුතු කරනවා. ඒක තරුණයෙකුගේ ස්වභාවය සමහරලා. තරුණෙක් ජවයත් එක්ක කෙනෙක් අකේ. ආවේගශීලීව කටයුතු කරන එක අසාධාරණේ පෙන්වන්න බෑ නේද? ඒවට ඇඩ්ලෙස ඉන්නවා. හොඳ මගුලක් කරනවා කියන මට්ටමේ ඉන්නේ. ඒක තමයි තරුණයෙකුගේ ස්වභාවය.
මේ මානසික මට්ටම උඩ තියෙනවා. සිංහ සීවලි කියලා කියන්නේ සාමාන්‍ය ගෙදරක දුවක් කියලා කියන්නේ ඒ ගෙදර මලක් කියලා අපි කියනෝ නේද? එහෙම අපි කියනවා නිකන් සාමාන්‍ය කියනවා. ඇයි එහෙම කියන්නේ? ඒ ගෙදර හැම කෙනෙකුටම ආදරය කරුණාව තියෙන හොඳක් වගේ නේද? අම්මට තාත්තට සලකගෙන අයියට මල්ලි නංගිලා බලාගෙන නේද? ඒ අයට සලකගෙන ඉන්න වටිනා කෙනෙක් තමයි ගෙදරක දුවක් කියලා කියන්නේ. තාත්තට අම්මට තේ ටික හදලා දෙන්න ගෙදර ඉන්න වෙලාවට නේද? මේ උදව් පදව් කරන්න අයියට අක්කට ඊළඟට අයියට නංගිට මල්ලිට ඒ කට්ටිය උදව් කරන්න නේද? කියන දේවල් කරන්න පොල් ටිකක් ගාලා දෙන ගෙදර ඉන්නකොට ඒක සාමාන්‍ය හරි වෙනස් චරිතයක් තමයි ගෙදර දුවක් කියලා කියන්නේ. ඒ දුව සමාජගතව ගන්න දුව කියලා කියන්නේ දැන් ලෙස ගෙදර ඉන්න දුව කියලා කියන්නේ දැන් ලෙස තාත්තට ආදරය කරන කෙනෙක්. පුතා කියලා කියන්නේ දැන් ලෙස අම්මට ආදරය කරන කෙනෙක්. ඒක සමාජ විද්‍යාත්මකයි. සමාජ විද්‍යාව ඕනම තැනක පුතා කියලා කියන්නේ අම්මට ගොඩක් ආදරේ. දුව කියලා කියන්නේ වැඩිපුර ආදරේ තාත්තට. ඒක එහෙම සමාජ විද්‍යාත්මක කාරණාවක්. හරිද? ඕගොල්ලෝගේ වලවත් එහෙමයි අපේ වලවත් එහෙමයි. ඒක තමයි. ඊළඟට සිංහ සීවලි පියාගේ දැරිසේන සද්දක්ව කාන්තාව. තාත්තා දාලා ගියාම අපි තාත්තා කන්නේ මොනවද කියලා අහපු කාන්තාව පාඩම ඉතින් දැන් වෙලාවක් නැහැ පිටු කරලා එතෙන්ට යන්න. තාත්තා කන්නේ මොනවද කියලා හොකනේ. ඒතර ඒවෙන් අපිට පේන්නේ මොකද්ද? ඇයි කොයිතරම් පියාට ආදරේ කටයුතු කරනවා. ඇයි තාම මුදු මොළොක් විනීතව කටයුතු කරන කෙනෙක් කියලා කියනවා. අපි කරුණ වලට හරිදාලය හදලා කරලා තියාගන්න. ඔයගොල්ලන්ට පුළුවන් මම ඊළඟට කතා කරන මේ ටික සාකච්ඡා කරලා පාඩම අවසන් කරගත්තාම කොට අඩුපාඩු තියෙනවා අහන්න පුළුවන්. තව අපිට හැදින්වීමක් කොටසක් සාකච්ඡා කරගන්න තියෙනවා. මට කවුරුහරි මයික් ෆෝන් කරලා කියන්න හැදින්වීම අපි අවසන් කරලා දැන් කතා කරන්නේ නැහැ. අපි අවසන් කරේ කොළඹ කියලා කියන පිටු අංක 2 නෙමෙයි. පිටු අංක 3 වෙන්න ඕන. කවුරු මයික් ෆෝන් කරලා මට පොඩ්ඩක් කියනවා ආරම්භයේ හැදින්වීම පස්සේ ආව එකේ හැදින්වීම සාකච්ඡා කළා අවසන් කරලා කියලා. නාට්‍යමය අවස්ථා තෝරා ගැනීමද කියන එක මට පිටු අංක 3 තුන්වෙනි පිටුවේ තේමාව තෝරා ගැනීම කතා කරා, කතා වස්තු තෝරා ගැනීම කතා කළා, නාට්‍යමය අවස්ථා තෝරා ගැනීම කතා කළාද? නාට්‍යමය අවස්ථා තෝරා ගැනීම කතා කරා. කවුරු මයික් ඔන් කරලා හොයාගන්න කෙනෙක් කියන්නේ. නාට්‍යමය අවස්ථා පිටු අංක 3 හැදින්වීම සාකච්ඡා කරා මම. මම එතන ඉඳලා ඊළඟට කතා කරනවා කොහොමද? එතන කතා කරනවා. එතකොට අපි දැන් ඔයගොල්ලන්ට තව දෙයක් මම මතක් කරන්න අවශ්‍යයි. සාමාන්‍ය පෙළ විභාගයේ 11 අපේ දරුවෝගේ විභාගය නම් කල් ගියා. ඔයගොල්ලෝ ඒවට ඉතර එකට ගන්න එපා. ඔයගොල්ලෝ විභාගේ කල වේලාවට තියාවේ. හරිද? කල වේලාවට තියාවේ. ඒසා අපි විතර දැන් මේ වැඩ ටික දැන් ගොඩක් තියෙනවා කරගන්න වැඩ මේ වර්ෂයට දාලා. කියන්නේ 10 වසරට දාලා ගොඩක් වැඩ තව ඉතුරුලා තියෙනවා. ඒක කොහොමද කරගන්න ඕන? ඊළඟට පාඩම් කරන වැඩ හරියට කරන්න. පාඩම් කරන වැඩ කරන්න ගෙදරින් අතර කවි ටික මේ අවුරුද්දේ කවි ටික එකක්වත් ඉතුරු කරන්න බෑ. තේරම කවි ටික පාඩම් කරලා තියාගන්න. ඒවා පාඩම් කරලා තියාගත්තාම අපිට හරි පහසුයි ඊළඟ අවුරුද්දේ වැඩ ටික කරගෙන යන්න. ඒක අනිවාර්යෙන්ම මතක තබා ගන්න ඕනේ. ඊළඟට 7යි කාලටම එන්න බලන් ඉන්න එපා. 7යි කාලට වෙන්න බලන් ඉන්න එපා. 7යි කාලය අතර මම ලින්ක් එක දානවනේ. දැන් අද ලින්ක් එක දැම්ම 7ට. දැන් අපේ අද ළමයි ආවේ 7යි 30 වෙනකනුත් ආවා. අමාරු 8 වෙනකනුත් ආවා. දැන් මම ගැටලු තියෙන්න පුළුවන්. 7යි කාලටම ලින්ක් එක ගන්න බලන් ඉන්නවා. මොකද මම ලින්ක් එක අයින් කරනවා. දැන් පරණ ලින්ක් එකෙන් ආවෙන් පස්සේ ගැටලු වෙන්නේ. මම හැමදාම ක්ලාස් එක උරගම ලින්ක් එක අයින් කරනවා. ඒකට ලින්ක් එක පෙන්වන්නේ නැහැ ඊළඟ දවසේ. අලුතෙන් ලින්ක් එක දාලා නම් විතරයි රතු පාට බටන් එකකින් ලින්ක් එක පෙන්වන්නේ. ඒ නිසා කිසිසේත් බය වෙන්න එපා. ලින්ක් එක අයින් කරලා තියෙන්නේ ලින්ක් එක නැත්තම් පෙන්වන්නේ නැහැ. ලින්ක් එක දානවා මම 7යි කාලත් තමයි අද 7ට තමයි. ඉතින් 7 කියනද 7යි 5 වෙන්න පුළුවන්. කොහොමද 7යි 10 වෙනකන් ලින්ක් එක දාන්නේ. එහෙම නැත්තම් මම මෙසේජ් එකක් දානවා. කරුණා කරලා පරක්කු වෙන්නේ නැතුව 7යි කාලට පන්ති පටන් ගන්න නම් 7 වෙනිදි උගල සූදානම් වෙලා ඉන්න ඕනේ. 7 වෙනිදි නම් ෆෝන් එක හදාගෙන නැත්නම් ලැප් එක හදාගන්න. 7 වෙනිදි නම් විතර ඩියුටි එක හදාගෙන ඒක කරන්න එපා. 7 වෙනිදි ඔක්කොම සූදානම් කරගන්න. මම 7ට පන්ති නවත්තන්නේ 11 වසර. ඊට පස්සේ එතන ඉඳලා මම ඕගොල්ලෝ වෙලේ. ඉතින් 7යි 5 වෙනකම් මම ලින්ක් එක දාලා. ඔයගොල්ලෝ විනාඩි 5ක් ඇතුළත ලින්ක් එක ඇතුළට එන්න පුළුවන්. 7යි 5 7යි 10 අතර වෙනකොට ලින්ක් එකට එන්න 7යි 5ට එන්න. 7යි 5ට එන්න ලින්ක් එකට. මොකද ඒක කරන්න පුළුවන් ඔයගොල්ලෝ. කරන්න බැරි කමක් නැහැ. මම විශ්වාස කරනවා ඊළඟ දවසේ එනම් ලින්ක් එකත් එකතු වෙයි කියලා. වෙලාසලින් අද වගේ කරන්න එපා. මහා අපරාධයක්. එහෙනම් අපි අද මේ පන්ති වැඩ කටයුතු අවසන් කරමු. හැම කෙනෙකුටම සුබ රාත්‍රියක්. ආයුබෝවන්. ආයිබෝවන් සර්. අය